අපි දේව වචනේ වෙතට ගමන් කරන්නට යනවා. ඉතින් අපි දකිනවා මේ වර්තමාන කාලයේ දෙවියන් වහන්සේගේ පුදුම අනුග්‍රහයක් අපේ ජීවිතවලට උන්වහන්සේ ලබා දීලා තිබෙනවා. ඒ වගේම දෙවියන් වහන්සේ අපිව සූදානම් කරගෙන යනවා සදාකාලික රාජධානියක් උදෙසා. ඉතින් අපි දන්නවා පොළව සදාකාලික නැහැ. පොළවත් එහි ඇති සියල්ලත් ලෝකයේත් එහි ඇති සියල්ලත් පහ වෙලා යන්නට තිබෙනවා. ඒ කියන්නේ ගින්නෙන් දැවෙන්න નિયમિતව තිබෙනවා කියලා දේව වචනේ කියනවා. ඉතින් මේ පොළව ඒ වගේම සූර්යයා පහ වෙලා යනවා කියලා දෙවියන් වහන්සේගේ වචනේ කියනවා. දන්නවද මේ අපි ඇහැට දකින හැම දෙයක්ම తాවකාලිකයි. සුද්ධ ලියවිල්ලේ කියනවා පේන දේ කාලිකයි. හැබැයි නොපෙනෙන දේ සදාකාලිකයි කියලා. ඒ නිසා මේ පේන ලෝකයක් තුල අපි දෙවියන් වහන්සේත් එක්ක සන්නද්ධ වෙලා ඒ නොපෙනෙන සදාකාලික ඒ කියන්නේ අපේ මේ භෞතික ඇස් වලින් නොපෙනෙන හැබැයි ආත්මික ඇස් වලින් දකින්න පුළුවන් සදාකාලික රාජ්‍යයකට ඔබවත් මාවත් සූදානම් කරමින් ඉන්නවා. ආමෙන්. ඔබ කී දෙනෙක් ඇවිල්ලා ඉන්නවද මේ ලෝකෙට මේ පොළවේ සදාකාල ජීවත් වෙන්න? එහෙම නෑ නේද? අපි දන්නවා ලෝකෙ හිටියා වූ ප්‍රසිද්ධ ගායකයෙක්. ඉතාම ප්‍රසිද්ධ. අපි දන්නවා මයිකල් ජැක්සන්. මම ගැලවීම ලබන්න ඉස්සෙල්ලා මගේ ලෝකයක වීරයෙක් මයිකල් ජැක්සන්. ඉතින් ඔහු ඩෙනිම ඉරාගෙන සින්දු කියද්දී අපි අලුතෙන් ඩෙනිම් අරන් ඒවා බ්ලේඩ් වලින් කපලා ඉරා ගන්නවා. ඒ වගේ අපි හිටියා. දන්නවද ඔහු උත්සාහ කළා මං හිතන්නේ අවුරුදු 100ක් හෝ 120ක් ජීවත් වෙන්න. ඔහු හැමදාම ඔහුගේ ශරීරය මේ පරීක්ෂා කරලා බලනවා, බොඩි චෙක්අප් කරනවා. ඔහුට ඉන්නවා වෛද්‍යවරු වෙනම කණ්ඩායමක්. ඔහුගේ ආහාර බැලන්ස් කරන්න නියුට්‍රිෂන්ලා වෙනම ඉන්නවා. ඒ වගේම ඔහුගේ වෛද්‍යවරු වෙනම ඉන්නවා. ඔහුගේ ශාරීරික පරීක්ෂා කරලා බලලා අවශ්‍ය කරන මොනවාද විටමින්, ඒ වගේම බෙහෙත් ඖෂධ ලබලා දෙන්න. ඒ වගේ හැම දෙයකටම එක එක්කෙනා වෙන් කරලා තිබ්බා ඔහු. ඔහු බලාපොරොත්තු වුණා අවුරුදු 100 පන්නලා ජීවත් වෙන්න. නමුත් මොනවාද උනේ? ඔහු ඔක්කොම කෝටි ප්‍රකෝටි ගණන් දේවල් අත්හැර දමලා ඔහු යන්නට ගියා. ඉතින් සෙනෙහවන්තය, ඔබේ අදහස මොකක්ද? ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක්. ඔබ මේ පොළවේ සදාකාලිකව ඉන්නට යන්නේ නැහැ. දන්නවද අපි මේ පොළව කොයි වෙලාවෙ අතාරීද කියලා අපි දන්නේ නැහැ. යේසුස් වහන්සේ එන විට මේ ඔක්කොම අතාරලා යන්න ඕනේ. ඉතින් මේ සදාකාලික රාජ්‍යයේ ජීවත් වෙන්නට බෑ පොළවේ වගේ. අනේ නිසා දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ අපිට මේ පොළවේදී උපකාර කරනවා සදාකාලික ජීවනයට අපි මොන වගේ ලැස්විය යුතුද කියලා. ඒ කියන්නේ අපි නොදැක්ක අත්දැකීමක් නැත්නම් අපි නොලබපු අත්දැකීමක් ස්වර්ගික ජීවිතය. දැන් අපි මේ පොළවේ අපේ ජීවිතේ විවිධ දේවල් අත්දකිනවනේ නේද? සතුටින් අපි යනවා. තවත් සමහර දුක් වේදනා කාලයන් වලින් අපි යනවා. සමහර නිന്ദා අපහාස මිනිසුන්ගේ පීඩා එවැනි ප්‍රශ්න එවැනි කාලයන් වලින් අපි යනවා. විවිධ කාලයන් අපි පසු කරනවා. මුදල් ඇති කාලයන් පසු කරනවා. මුදල් නැති කාලයන් පසු කරනවා නේද? හොඳ සනීපෙන් ඉන්න කාලයන් පසු කරනවා. රෝගී වූ කාලයන් පසු කරනවා. විවිධ කාලයන් විවිධ අවස්ථාවන් ඔස්සේ අපි ගමන් කරනවා. මේ පොළවේ අත්දැකීම ඒකයි. නමුත් බයිබලය අපට ප්‍රකාශ කරන සදාතනික ජීවනයේ අත්දැකීම මොකක්ද? අපි දැන් ටිකක් ඒක නවබෝධයෙන් ඉන්නව නේද? ඒක ආත්මික රාජ්‍යයක්. දෙවියන් වහන්සේගේ රාජ්‍යය. කිසිම මාංශයක් නැහැ. අර විවාහය ගැන එක මිනිහෙක් ඇවිල්ලා මේ යේසුස් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මේ මොනවාද තමන් එක සහෝදරයෙක් එයා මේ විවාහක කෙනෙක් ඉතින් එයාගේ මේ භාර්යාව මිය ගියාලු. ඊට පස්සේ එයා වෙන කෙනෙක් විවාහ වුණාලු. එයාත් මැරුණාලු. ඊට පස්සේ තව කෙනෙක් විවාහ වුණාලු. මෙහෙම කීප දෙනෙක් විවාහ වුණාලු. ඉතින් ඊට පස්සේ දැන් මේ ඇවිල්ලා අහනවා ස්වාමීනි මේ සදාකාලික රාජ්‍යයට ගියාට පස්සේ මේ එයාගේ භාර්යාව වෙන්නේ කවුද කියලා. ඉතින් ඒ වෙලාවේ යේසුස් වහන්සේ කියනවා ඒ දේව රාජ්‍යයේදී මේ සරණ පාවා ගැනීමක්වත් සරණ පාවා දීමක්වත් නැහැ. ඔවුන් අර දේව දූතයන් වගේ වෙන්නට යනවා කියලා. දැන් මෙන්න මේ වගේ නේද බයිබලයේ පුරාවට අපි දේවල් බලන විට ඒ සදාකාලික රාජ්‍යය ගැන
අපට යම්කිසි අවබෝධයක් යම්කිසි මොනවාද ඒක වෙන්න යන මොනවාද කියන දේ අපිට මේ පොළවේදී ලබා ගන්නට පුළුවන්. නමුත් මම විශ්වාස කරනවා අපි ඊට වඩා දෙවියන් වහන්සේගේ රාජධානිය ගැන අවබෝධයක් මේ පොළවේ ලබා ගත්තොත් ධනවද අපිට එතෙන්ට යන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. නමුත් අද වත්මන් කිතුණු ජීවිතය මොන වගේද? සමහර අයගේ ජීවිත දෙස බලපුවාම ඔවුන් ස්වර්ගයට නෙවෙයි ඔවුන් අපායටවත් එයිද කියලා හිතන්න බෑ. ඔවුන්ට වෙනම ස්ථානයක් ලෑස්ති කරන්න වෙනවා. හේතුව යක්ෂයාගේ දෑතේ මෙවලමක් බවට පත් වෙලා තිබෙනවා. නමුත් දෙවියන් වහන්සේ ඔබව ගලව ගත්තේ ඔබට මට ගොඩක් ආදරෙන්. රයිට්? අපි මෙනෙහි කරලා බැලුවොත් අපි මොන වගේ ගැලවීම ලබන්නට පෙර අපි සිටියේ කොතැනද කියලා. අපි දෙවි කෙනෙක් ගැන දන්නේ නැහැ. නැත්නම් සදාකාලික ජීවිතයක් ගැන දන්නේ නැහැ. ප්‍රශ්න, කරදර, පාප, ධර්මිෂ්ඨකම, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පලිගැනීම මේ වගේ දේවල් වලින් පූර්ණ වෙලා තමයි අපි සිටියේ. හැබැයි උන්වහන්සේ අපට මුණ ගැසෙලා අපට ආදරය කරලා අපිව නව ජීවනයකට ඇතුල් කළා. දැන් දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවා මෙන්න මේ නව ජීවනය එක්ක අපි ශක්තිමත් වෙලා ඒ ජීවනය තුල පළදරලා ආත්මයන් වහන්සේගේ මෙහෙවීම තුල අපි මේ පොළවේ මේ මානසික ජීවිතය ගත කරලා ඒක අවසානයේ අර අපි පළදරලා ශක්තිමත් කරගත්තා වූ ආත්මික ජීවිතය අරගෙන උන්වහන්සේගේ රාජ්‍යයට යන එක තමයි දෙවියන් වහන්සේගේ අරමුණ ඔබ සහ මගේ ජීවිතවල. මොකද උන්වහන්සේ කියන මම ස්ථානයක් පිළියෙල කරන පිණිස යමි. ගොස් මම ස්ථානෙට උඹලා ගන්න පිණිස මම නැවත උඹලා ළඟට එමි කියලා. ඉතින් ඒ ආත්මයන් වහන්සේ අපි වෙතට එවලා තිබෙනවා උන්වහන්සේගේ ස්ථානයට අපිව ගෙනියන්න. ඉතින් ආත්මයන් වහන්සේ මොකක්ද අපේ ජීවිතවල කරන්නේ? ඉතින් මම අද දවසේ ඔබ සමග කතා කරන්න යන නේද? ඒ මගේ මාතෘකාව තමයි ශුද්ධාත්මයන් වහන්සේගේ සේවය. ශුද්ධාත්මයන් වහන්සේගේ සේවය. ඉතින් මේ පොළවේදී ශුද්ධාත්මයන් වහන්සේ අපේ ජීවිතවලට ලොකු මෙහෙවරක් කරගෙන ඉන්නවා. මොකක්ද? ඒක සාරාංශගත කරලා කිව්වොත් ශුද්ධාත්මයන් වහන්සේ කුමක්ද අපට කරන සේවය? ඒක ඊටාම කෙටියෙන් කිව්වොත් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඔබව මාව සූදානම් කරනවා. කවදාවත් අපිට බැහැ දේව රාජ්‍යයට යන්න. ඉතුරු කොටසත් කියනකන් ඉන්න. කවුරු හරි අහන්න පුළුවන්. ඒතර අපි කොහෙද යන්නේ කියලා. කවදාවත් බෑ අපට දේව රාජ්‍යයට යන්න ශුද්ධාත්මයන් වහන්සේ අපට සේවය කළේ නැත්තම්. ඔබ දන්නවද අපි දෙවියන් වහන්සේට සේවය කරනවා. ඊට වඩා දෙයක් දෙවියන් වහන්සේ අපට කරනවා. ඒක තමයි යථාර්ථය. දැන් අපි ගොඩක් අය පොර කනවා සමහරලාට මට දේව සේවය කරන්න ඕනේ මට දේව සේවය කරන්න ඕනේ නේද? සමහරු මගේ ලහනවා පහුගිය කාලේ සමහරු තරහ වෙලා ගියා මම සමහරු ගත්තේ නැහැ සේවයට. ඉතින් ඔවුන්ගේ සමහර ගැටලු නිසා සමහර තරහ වෙලා යන්න ගියා. අපි ගන්න නැහැ මෙතන සේවයට මේගොල්ලෝ හරි උඩඟු කට්ටිය කියලා බැන යන්න ගියා. ඊට පස්සේ මම දැක්කා ඒගොල්ලෝ මොනවද කරේ කියලා. ඉතින් ඒ නිසා මේ සමහර අය සේවයට එනවා කියලා මොනවද කරන්නේ? විකාර වැඩ කරන්නේ. ඉතින් මේ ඒ නිසා සමහරව අපි ඒගොල්ලෝ අයින් කරලා දානවා නැත්නම් එහෙම ගන්නෙ නැහැ. මොකද දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන ස්ථානයේ අපි සිටින්නට ඕන සේවකයෙක් හැටියට දේව සේවය කරන විට. ඉතින් එහෙම නැත්නම් දෙවියන් වහන්සේට බෑ මේ මනුෂ්‍යයා තුලින් යමක් කරන්න. ඉතින් මම මෙහිදී ඔබට කතා කරන්නට යන්නේ අපි දෙවියන් වහන්සේට සේවය කරනවට වඩා මම දකින දෙයක් ඔබට කියන්නද ශුද්ධාත්මයන් වහන්සේ අපිට සේවය කරනවා. අපි දන්න පුළුවන් අපි අරක් කරනවා මේක කරනවා මේ දේව මෙහෙයන් පවත්වනවා අපි මේ නිරහාර ඉන්නවා අපි ආඥා කරනවා නමස්කාර කරනවා සුභාරංචිය ප්‍රකාශ කරනවා ගෙවල් ගානේ ගිහිල්ලා ගොඩාක් අමාරු වෙලා අපි මේ වැස්ස තෙමීගෙන අවුවේ වේලීගෙන අපි බඩගින්න ඉඳගෙන අපි සේවය කරනවා කියලා. නමුත් ඔබ දන්නවා ඊට වඩා සේවයක් ශුද්ධාත්මයන් වහන්සේ අපිට කරනවා.
ඒ තමයි දෙවියන් වහන්සේගේ රාජ්‍යයට අපි සූදානම් කරනවා. අපි ගැලවීම ලැබුවට පස්සේ අපි සම්පූර්ණත්වයට එන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ රාජ්‍යයට සුදුසුන් හැටියට අපිව නියම කළා. හැබැයි බයිබලයේ අපිට නිතරම කියන එකක් නුඹලා ක්‍රිස්තුස් වහන්සේගේ උසම හතේ ප්‍රමාණයට ඒ ඕනෑ කරන වර්ධනය වීම ලබා ගන්න අවශ්‍යයි කියන කාරණාව. පවුලුතුමා නිතරම ඔහුගේ යවුම් පත්‍ර වලින් අපිට කියන්නේ ආත්මික බිලිඳුන් වෙන්නේ නැතුව ආත්මික පරිණතාය බවට පත් වෙන්න. වර්ධනය වූ ආත්මය හරි භයානකයි. දන්නද ඔබේ කිතුණු ජීවිතයේ කොච්චර කාලයක්ද? හැබැයි ඔබ තව සුද්ධාත්ම බලයවත් ලැබලා නැත්නම්, ඔබ සුද්ධාත්මයන් වහන්සේගේ ආලේපයවත් ලැබලා නැත්නම් ඔබ ඊට අවදානම් කලාපයකයි ජීවත් වෙන්නේ. හේතුව දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ අපට මෙහෙවර කරන්නේ නැතුව අපේ හැකියාවෙන් අපට දෙවියන් වහන්සේ අදහන්න බෑ. මම සමහර කරුණු අද දවසේ ඔබත් එක්ක බෙදා ගන්නට යද්දී ඔබට පැහැදිලි වෙයි මේ මොකද්ද කියන්නේ කියලා. මොකද දෙවියන් වහන්සේගේ මාර්ගය ආගමික මාර්ගයක් නෙවෙයි. ඔබට ඕනම ආගමක් අදහන්න පුළුවන් කිසි ගැටලුවක් නැතුව. හැබැයි ඔබට දෙවියන් වහන්සේත් එක්ක යන්න බෑ ගමනක් ශුද්ධාත්මන් වහන්සේ නැතුව. රයිට්? වෙන ඕනම ආගමක් අදහන්න කිසිම ගැටලුවක් නැහැ. ආගමේ මොනවාද සෝස්ත්‍ර ටික ගාථා කවි පන්ති ටික පාඩම් කරගෙන ඒ ආගමික ස්ථානයට ගිහිල්ලා ආගමික නායකයත් එක්ක සම්බන්ධ වෙලා එයා කියන ධර්මය අහගෙන පාඩුවේ ඉඳලා ඒ ආගම හදාන්න පුළුවන්. ගැටලුවක් නැහැ. හැබැයි දේව මාර්ගයේ යන්න බෑ ශුද්ධාත්මන් වහන්සේ නැතුව. ඒ නිසා ශුද්ධාත්මන් වහන්සේ මොන වගේ සේවයක් අපිට කරනවද? මෙන්න මේ කාරණාව ගැන තමයි අපි අද දවසේ ලොකු ගැඹුරකට යන්න යන්නේ. නමුත් සාමාන්‍යයෙන් අපි විමසලා බලන්නට යන්නේ. ඒ නිසා අපි මෙතනදී බලන ප්‍රධාන දෙයක් තමයි පටන් ගැනීමේ ඉඳලා ආරම්භයේ ඉඳලා මේ පොළව මත මිනිස්යන්ගේ ජීවිත මත ආත්මයන් වහන්සේගේ ක්‍රියාව සිදු වෙලා තිබෙනවා. රයිට්? දැන් අපි උත්පත්ති පොතට ගමන් කරන විට මේ ආරම්භයේ පටන් ගැනීමේ දෙවියන් වහන්සේ ආසත් පොළොවත් මැවුසේක පොළොව වනායි පාළු විශ්ස තිබුණායේ ගැඹුරු පිට අන්ධකාරය විය දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ ජල මතුවේයි හැසිරෙමින් සිටිසේක. ඒ කියන්නේ අවකාශය තුල ආත්මයන් වහන්සේ ක්‍රියාත්මක වුණා කියන කාරණාව අපිට එතන ඉඳලා පටන් අර ගන්නවා. ඒ කියන්නේ පොළොව කෙරෙහි සම්පූර්ණම බලය පවත්වමින් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේ. රයිට්? ඉතින් මේ ශුද්ධාත්මයන් වහන්සේගේ සේවය පොළොවේ තාමත්ම බලවන්තව තිබෙනවා. දැන් අපි දන්නවා ත්‍රිත්වය ගැන කතා කරද්දී අපේ දෙවියන් වහන්සේ එක්කෙනෙක්. හැබැයි පිය වූ දෙවියන් වහන්සේ, පුත්‍ර වූ දෙවියන් වහන්සේ, ශුද්ධාත්ම දෙවියන් වහන්සේ හැටියට උන්වහන්සේගේ ක්‍රියාවලින් තුල උන්වහන්සේ මනුෂ්‍යත් එක්ක ක්‍රියාත්මක වන විට උන්වහන්සේ තුන් ආකාරයකින් ක්‍රියාත්මක වෙනවා. උන්වහන්සේ පියාණන් වහන්සේ හැටියට ප්‍රකාශ වෙනවා, පුත්‍රයාණන් හැටියට ප්‍රකාශ වෙනවා, උන්වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ හැටියට ප්‍රකාශ වෙනවා. රයිට්? එවිට කියන්නේ දේව ධර්මානුකූලව බලන විට පියාණන් වහන්සේ හැටියට ප්‍රකාශ වෙන අවස්ථාව තුලත්, ඒ වගේම පුත්‍රයාණන් හැටියට ප්‍රකාශ වෙන අවස්ථාවන් තුලත්, ඒ වගේම ශුද්ධාත්මයන් වහන්සේ හැටියට ප්‍රකාශ වෙන අවස්ථාවන් තුලත් උන්වහන්සේගේ වෙනස් වීම අපි දකිනවා. දැන් පියාණන් වහන්සේ හැටියට ඇවිල්ලා උන්වහන්සේ කුරුසපත් උනේ නැහැ. ඔබ ඒක තේරුම් ගන්න. උන්වහන්සේ පුත්‍රයාණන් හැටියට ඇවිල්ලා කුරුසපත් වෙන මිනිසෙක් හැටියට ඇවිල්ලා. ශුද්ධාත්මයන් වහන්සේ හැටියට ඇවිල්ලා කුරුසපත් උනේත් නැහැ. ඒ නිසා එකම දෙවියන් වහන්සේගේ ප්‍රකාශ වීම තුන් ආකාරෝ තිබෙන නිසා ත්‍රිත්වක දෙවියන් වහන්සේ හැටියට අපි හඳුන්වනවා. දැන් ත්‍රිත්වය ගැන මම උගන්වන්න යන්නේ නැහැ. ඒක මට උගන්වන්න බෑ. රයිට්? එච්චර ගැඹුරු කාරණාවක්. ඒක මට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති දේ තේරෙන්නේ නැහනේ. ඒක තමයි ඇත්ත. ඉතින් මම සාමාන්‍ය දැනීමක් ඔබට කතා කරන්නේ. ඒ නිසා දැන් මේ ශුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාව, රයිට්? ශුද්ධාත්මයන් වහන්සේ කියන්නේ වෙනම එක්කෙනෙක් නෙමෙයි, දෙවියන් වහන්සේගේ ආත්මයano. මේ ශුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාව ආරම්භයේ පටන්ම පොළවේ පැවිදිලා තියෙනවා. දැන් අපි එමු පරණ ගිවිසුමේ සමහර සංසිද්ධි වෙතට. දෙවියන් වහන්සේට මිනිසෙක්ගේ ජීවිතය තුළින් යමක් සිදු කරන්නට අවශ්‍යතාවය ඇති ඕනෑම විටක අපි දකිනවා දෙවියන් වහන්සේ පළමු කොට කරේ ඒ පුද්ගලයා වෙතට උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ මුදා හැරිය එකයි. කියන්නේ ඔවුන් ආලේප කළ එක. රයිට්? දැන් මේකට වචන ගොඩක් තියෙනවා. ආලේපේ කියලා කතා කරනවා, ශුද්ධාත්මයන් වහන්සේ කියලා කතා කරනවා නේද? ආත්මයන් වහන්සේගේ බලය ගැන කතා කරනවා. මේ සියලු දේ අන්තර්ගත වූ ආත්මයන් වහන්සේ.
උන්වහන්සේ පොළවේ මිනිස්සෙක්ගෙන් යමක් වැඩක් ගන්නට ඉස්සර වෙලා උන්වහන්සේ ඉස්සල්ලාම කළ දේ තමයි ඔවුන් ආලේප කළා. ඔවුන්ට බලය දුන්නා. ඊට පස්සේ තමයි උන්වහන්සේ ඔවුන්ට කතා කරන්න පටන් අරගත්තේ. ඔබට පැහැදිලිද? දැන් අපි කියමුකෝ යමෙක් මේ ට්‍රැෆික් පොලිසියට මේ යන්න ආසාවක් තියෙනවා කියලා. ඉතින් ඉස්සෙල්ලාම ඔහු ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට බැඳෙන්නට ඕනේ නිලධාරියෙක් හැටියට. ඊට පස්සේ ට්‍රේනින් එකක් ගන්නට ඕනේ. ඊට පස්සේ කර යුතු වැඩපිළිවෙල ඔක්කොම කියලා දෙලා ඊට පස්සේ තමයි ඔහු තනතුරට පත් කරලා ඔහු රාජකාරී වලට නිදහස් කරන්නේ. අර මුල් වැඩ කොටසක් තියෙන ඕනම ආයතනයක ට්‍රේනින් කාලයක් තියෙන ඕනම වැඩකට ඔබ ගත්තොත් ඔබ පුහුණු කරන කාලයක් තියෙනවා, උපදේශ කාලයක් තියෙනවා. ඊට පස්සේ තමයි ඔබ ඒ සේවාවන් වලට මුදා හරින්නේ. අනේ වගේ ඉස්ලාම දෙවියන් වහන්සේ කරන දේ තමයි උන්වහන්සේගේ වැඩවලට මිනිස්යන්ව භාවිතා කරන විට ඔවුන් ආලේප කරනවා. ඔවුන්ට ඒ අවශ්‍ය වැඩේට අවශ්‍ය කරන බලය දෙනවා. දැන් ශුද්ධාත්මයන් වහන්සේගේ විවිධ ක්‍රියාකාරීත්වයන් තිබෙනවා. දැන් දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ රයිට්. දැන් පියාණන් පුත්‍රයාණන් ශුද්ධාත්මයන් වූ දෙවියන් වහන්සේ මේ ශුද්ධාත්මයන් වහන්සේගේ සේවය ගැන විතරක් අපි බලන විට ශුද්ධාත්මයන් වහන්සේත් උන්වහන්සේ විවිධ ආලේප, විවිධ බලය, විවිධ ආධිපත්‍ය මිනිස්සුන්ට දීලා ඔවුන්ව පොළවේ වැඩ සඳහා පාවිච්චි කරනවා. දැන් උදාහරණ කීපයක් ඔබට දුන්නොත් අපි දකිනවා පරණ ගිවිසුමේ ඊශ්‍රායල් සෙනග වෙනුවෙන් සේවය කළා වූ බොහෝ සේවක මට්ටම් තිබුණා. එකක් බැලුවොත් අනාගත වක්තෘ සේවය. රයිට්? ප්‍රොපේත සේවය කියලාත් කියනවා අලුත් ගිවිසුමේ. ප්‍රොපේතවරු, අනාගත වක්තෘවරු, දිව්‍යසිවරු කියලා සඳහන් කරන එකම කට්ටියක්. දැන් මේගොල්ලන්ට උන්වහන්සේ දුන්නා ඒ ප්‍රොපේත වාක්‍ය ප්‍රකාශ කරන්න පුළුවන් බලය. දැන් එකම ශුද්ධාත්මයන් වහන්සේ තුල අංශ ගොඩක් තියෙනවා, විවිධ දීමනාවන් තිබෙනවා. ඉතින් ප්‍රොපේතවරයෙක් නැත්නම් අනාගතය ගැන තමන්ගේ සෙනගට ප්‍රකාශ කරන්නෙකුට දෙවියන් වහන්සේ අර ශුද්ධාත්මයන් වහන්සේගේ ආලේපය දීලා, හැබැයි ඔහුව කැටගරි කරා නැත්නම් ඔහුව වෙන් කළා, ඔය තුලින් ක්‍රියාත්මක වෙන්නට ඕනේ මේ ප්‍රොපේත ආලේපය, ප්‍රොපේත වාක්‍ය පමණයි. වෙන බෑ. දැන් මම තව දේවල් ටිකක් කිව්වොත්, දැන් තව හිටියා ලෙවීවරු. ලෙවීවරුන්වත් ආලේප කරා. ශුද්ධාත්මයන් වහන්සේගේ බලය වුන් වෙතරන් නිදහස් වුණා. තව හිටියා රජවරු. තව හිටියා විනිශ්චයකාරයන්. දැන් මේ එකිනෙක කෙනාව වෙතට එකම ශුද්ධාත්මයන් වහන්සේ ඇතුල් වෙලා, හැබැයි ඔවුන්ව ක්‍රියාවේ යොදවන විට වෙනස් වෙනස් කාර්යයන් සඳහා තමයි ක්‍රියාවේ යෙදුවේ. මම හිතනවා ඔබට පැහැදිලි කියලා. එතකොට ප්‍රොපේතවරයා ගාවට වෙනම ශුද්ධාත්මයන් වහන්සේ කෙනෙක්, මොනවාද රජතුමා ගාවට වෙනම ශුද්ධාත්මයන් වහන්සේ කෙනෙක්, දිවැසි මොනවාද මේ පූජකවරයා ගාවට වෙනම ශුද්ධාත්මයන් වහන්සේ කෙනෙක් නෙමෙයි. එහෙම නෙමෙයි. එකම ආත්මයන් වහන්සේ. හැබැයි ඔවුන්ට පැවරුවා වූ වැඩේ වෙනස්. දැන් ඔබ ආයතනයක වැඩ කරනවා නම් ඒකේ ඉන්න බොස් යමෙකුට කියන ඔයා මේ ලිපි ගැන වැඩ කරන්න. තව කෙනෙක් පත් කරලා කියයි ඔයා මෙන්න මේ ලිපි ගැන වැඩ කරන්න. මෙන්න මේ කාර්යය කරන්න. එකම ආයතනයක් ඇතුලේ විවිධ සේවාවන්. ඒ වගේම එකම ශුද්ධාත්මයන් වහන්සේ තුල විවිධ සේවාවන් මනුෂ්‍යයන්ට බාර දුන්නා. ඒක වර්තමානයේ පමණක් නෙවෙයි, අපි අතීතයේ ඉඳලා මේ ගැන බලාගෙන එන්නේ. අතීතෙත් එහෙම තිබුණා. ඒ විට දැන් මිනිස්සෙගේ ජීවිතෙන් දෙවියන් වහන්සේට සේවාවක් කරගන්න අවශ්‍ය වුණාම උන්වහන්සේ ඉස්සලම කළ දේ තමයි මම ඔබ සමග කතා කරන්නේ. ඔවුන්ව ආලේප කරනවා. ඔවුන් ආලේප කරනවා. එතකොට ඒ ශුද්ධාත්මයන් වහන්සේගේ ආලේපයක් නැතිව සේවයක් නැහැ. හැමෝම කියන්නේ ශුද්ධාත්මයන් වහන්සේගේ ආලේපයක් නැතුව සේවයක් නැහැ. ආමෙන්. එයි දෙවියන් වහන්සේට යමක් කරන්න යනවා නම් හොඳට මතක තියාගන්න. කාට යමක් කරන්න යනවද? දෙවියන් වහන්සේ උදෙසා යමක් කරන්න යනවා නම් දෙවියන් වහන්සේ එහාව පත් කළ යුතු වෙනවා. ඒතර කාට හරි මේ මාත් වෙනවා කියලා දුවගෙන එන්න බෑ. මේක දේව සේවයක් හින්දා. රයිට්? දැන් ඔබ දේශපාලඥයෙකුට සේවය කරන්න යනවා නම් ඕන කෙනෙකුට යන්න පුළුවන්. හරිද? ඔබට බත් පැකට් එකක් හම්බෙන ඒ කාලේ අපි දැක්කා බත් පැකට් එකකුයි අරක්කු භාගයකුයි දෙනවා දවසකට. එහෙම නැත්නම් රුපියල් 500ක් දෙනවා.
ඉතින් මිනිස්සු යනවා හොගාලා. ඉතින් ඔහොන කෙනෙකුට දේශපාලන පක්ෂයකට වැඩ කරන්න යන්න පුළුවන්, කොඩි දාන්න පුළුවන්, කවුරු හරි කියන්න ඕනේ ඇමතිතුමා මට අවසර දෙයිද, මට කැඳවීමක් දෙයිද, ඇමතිතුමා කෝල් කරොත් මම එනවා, ඉතින් නැතුව බෑ නේද කියලා. එහෙම නෑ. බලහත්කාරයෙන් ගිහිල්ලා ඇමතිට සේවය කරන්නේ කොඩි අපි කොඩි දාන්නද සර්, අපේ පැත්තේ අපි අරව කරන්නද මේව කරන්නද කියලා තමන්ගේ සාක්කුවෙන් වියදම් කරලා වැඩ කරනවා. මොකද ඇමතිතුමාගේ ප්‍රතිලාභ බලාපොරොත්තු. ඒ නිසා ඔබ ඇමතිතුමාට සේවය කරන්න යනවා නම් කිසි ප්‍රශ්නයක් නෑ, ඔබට ඕන දෙයක් කරන්න පුළුවන්. හැබැයි ඔබ ස්වර්ගයේ දෙවියන් වහන්සේට සේවය කරන්න යනවා නම් ඔබට අවශ්‍යයි දෙවියන් වහන්සේගෙන් පත්වීමක්. ආමෙන්. දැන් ඔබ මේ ලෝකයේ යම් ආයතනයක ඔබ වැඩ කරන්න යනවා නම් ඒ ආයතනෙන් ඔබට පත්වීමේ ලිපියක් ඕනේ. නේද? ඒ පත්වීමේ ලිපිය අරන් තමයි යන්න ඕනේ. මේ අමාත්‍යාංශයෙන් ඔබ පත් කරනවා. අහවල් ඔබ අපි කියමු ගුරුවරයෙක් කියලා. ඉතින් ඔබට පත්වීමේ ලිපියක් එනවා. ඊට පස්සේ තමයි ඔබ ඉස්කෝලේට ගිහිල්ලා ඒ ප්‍රින්සිපල් හම්බෙනවා. ප්‍රින්සිපල් කියන කරුණාකරලා ඔයා පත්වීමේ ලිපිය දෙන්න. ඉතින් එයා බලනවා රයිට් ඕකේ කියලා යාව ඒ ෂෙඩියුල් එකට ඒ ටයිම් ටේබල් එකට ඒ ටීචර් ඇතුල් කරගන්නවා. එතකොට ඔබව පත් කළ යුතු වෙනවා. ඔබ දෙවියන් වහන්සේගේ සේවය කරන්න මනසක් ආවා කියලා ඔබට එහෙම ජොලිතකමට වැඩ කරන්න බෑ. මොකද ඔබට හරියට කැඳවීමක් නැත්නම් ඔබ අතරමඟ එන පීඩාවදී ඔබ වැටිලා යනවා. මොකද දෙවියන් වහන්සේ පත් කළ අයට තමයි උන්වහන්සේ ආලේපය දෙන්නේ. ආමෙන්. දැන් අපි පරණ කිවිසුම බලද්දී දෙවියන් වහන්සේ දැන් අපි කියමු දාවිත්ව රජකමට ආලේප කරනවා. නැත්නම් සාවුල් අපි සාවුල් ගමු. සාවුල් ඊශ්‍රායලේ පළවෙනි රජතුමා. සාවුල් රජකමට ආලේප කරනවා. එතකොට කවුරු හරි සාවුල්ගේ යාළුවෙක් බලන් ඉඳලා කියන මචං මාවත් ආලේප කරපන්කෝ. හරිද? මචං මටත් රජ වෙන්න ඕනේ. එහෙම බෑ. ඔබට පැහැදිලිද? එතකොට දෙවියන් වහන්සේ රජකමේ ආලේපය දෙන්නේ රටක එක්කෙනෙකුට. ඒක විශේෂයි. දැන් අනාගත වක්තෘ නම් එක රටක ගොඩක් අය හිටියා. හැබැයි ඒ කාලයට පාවිච්චි කරපු අය වෙනස්. ඒ අනාගත වක්තෘන්ට කාලයක් තිබුණා. ඉතින් ඒ අනාගත වක්තෘ අපි කියමු එලියා අනාගත වක්තෘට ඊශ්‍රායල් වෙනුවෙන් මැදහත්කාරකම් කරන්න කාලයක් තිබුණා. හැබැයි අපි දන්නවා ඒ කාලේ හිටපු එකම අනාගත වක්තෘවරයා එලියා විතරක් නෙවෙයි. හැබැයි ඔහු හිතුවා එහෙම වෙන්නේ නැති කියලා. හැබැයි දෙවියන් වහන්සේ නෑ හලෝ 7000ක් තව ඉන්නවා තමුන් නොදන්න කියලා. හරිද? එතකොට දෙවියන් වහන්සේ එක එක කාලවල වල පාවිච්චි කරපු අනාගත වක්තෘවරු හිටියා. හැබැයි ඔහු පමණක් නෙවෙයි එවකට හිටපු අනාගත වක්තෘවරු තව දහස් ගණන් දෙවියන් වහන්සේ තියාගෙන හිටියා. හැබැයි එහෙම නෙවෙයි රජකම. දැන් සාවුල් රජ වෙන විට තව රජවරු දහස් ගණනක් කොහෙවත් හිටියේ නැහැ ඊශ්‍රායල් වෙනුවෙන්. එක්කෙනා හිටියේ. අන්න ඒ කෝලින් එක ඒ පත්වීම ස්වර්ගයෙන් පැමිණෙන දෙයක්. මේ උදෑසන ඔබ යමක් තේරුම් ගන්න. අපි පොළවේ හිටියට රයිට් අපේ පත්වීම ඇවිල්ලා දින ස්වර්ගයෙන්. මේක අපි තේරුම් ගන්න ඕනේ. මේක දේව සේවය කරන අයද සේවය නොකරන අයද හැම ක්‍රිස්තියානි කරුවෙක් තේරුම් ගන්නට ඕනේ. දෙවියන් වහන්සේගේ මෙහෙවරට කැඳවීම ඉන්නේ මිනිස්සෙක්ගෙන් නෙමෙයි. රයිට්? ඊශ්‍රායල් සෙනග මිස්රයෙන් ගලව ගන්නට මෝසස්ව පත් කළේ ඊශ්‍රායල් වරු නෙමෙයි. ඔහුව පත් කළේ ස්වර්ගයේ දෙවියන් වහන්සේ. එතකොට මිනිස්සුන්ට ඕන විදිහට මෝසස් ක්‍රියාත්මක වෙන්නට නෙවෙයි දෙවියන් වහන්සේට ඕන විදිහට සෙනග හසුරවන්න තමයි නායකයෙක්ව පත් කරන්නේ. ඒක ස්වර්ගයෙන් එන කැඳවීමක්. ඒක ස්වර්ගීක කැඳවීමක්. එතකොට සෙනග විසින් නායකයා හසුරවනවා නෙවෙයි නායකයා විසින් සෙනග හසුරවන එකයි දෙවියන් වහන්සේගේ ක්‍රමය. ආමෙන්. දැන් අපි පරණ ගිවිසුමේ ඉඳලා අපි මේක හොඳට දකිනවා. එක වෙලාවක සෙනග අකීකරු වෙලා සෙනග දෙවියන් වහන්සේට විරුද්ධව කැරලි ගැහුවා. සෙනග කිව්වා අපි නැවත මිස්රයට යමු කියලා. අර දේශයේ සෝදිස්සි කරලා ආවට පස්සේ ඔබ දන්නවා මේවා මට ඔබ අලුත් කෙනෙක් නම් මට සමා වෙන්න මට බයිබලයේ පද කියවලා දැන් කරගෙන යන්න බෑ මොකද මම වෙනම දෙයක් උගන්වන නිසා මේවා ඔබට දැන් සාමාන්‍ය දැනුමේ තියෙන්න ඕනේ පරණ අය. ඔබ දන්නවා දේශයේ සෝදිස්සි කරන්න ඊශ්‍රායල් ගෝත්‍ර 12න් 12 දෙනෙක් යවුවට පස්සේ 10 දෙනෙක් ඇවිල්ලා මොනවද කිව්වේ? හොඳ ආරංචිද නරක ආරංචිද?
නරකාරංචි. එතකොට මුළු ඊශ්‍රායල් සභාව කැළඹුණා 10 දෙනෙක්ගේ මේ 10 දෙනෙක් කියන හින්දා. හැබැයි දෙන්නෙක් කිව්වා නෑ අපිට යන්න පුළුවන් ඒ රට අල්ල ගන්න පුළුවන්. හැබැයි ඉතින් 10 දෙනෙක් කියන හින්දා මිනිස්සු බය වුණා. ඊට පස්සේ ඔවුන් කිව්වා අපි නායකයෙක් පත් කරන් මේ මිසරට යන් කියලා. එතකොට ඔවුන් හිතුවා නායකයෙක් ඕන්ට පත් කරගන්න පුළුවන් කියලා. අන්න ඒ වචනය මේ මිනිස්සුන්ගේ වචනය දෙවියන් වහන්සේට විරුද්ධ වුණා. මොකද නායකයෙක් පත් කරන්නේ මිනිස්සු නෙවෙයි. නායකයෙක් පත් කරන්නේ දෙවියන් වහන්සේ. ආමෙන්. ඒ නිසා දෙවියන් වහන්සේ මෝසස්ට කියනවා ඔයා කරුණා කරලා මෙතනින් අයින් වෙන්න මම මේ ඊශ්‍රායල් සභාව එක ක්ෂණයකින් විනාශ කරලා දානවා කියලා. දෙවියන් වහන්සේට නායකයා වැදගත් වුණා තෝරගත්තු ලක්ෂ ගාණක් ඊශ්‍රායල් වරුන්ට වඩා. ඔබ මේක බයිබලෙන් කියවලා බලන්න. නැත්නම් හිත මේ පාස්ටර්ට ඕන විදිහට දේශනා කරනවා කියලා. මම බයිබලයේ තියෙන දේවල් ඉස්මතු කරලා පෙන්නන්නේ. හරිද? එතකොට මෝසස් යාඥා කරනවා දෙවියන් වහන්සේට ස්වාමිනී එහෙම කරන්න එපා. ඔන්න නායකයාගේ මානසික තත්ත්වය. සෙනග නායකයා ගැන හිතන තත්ත්වය, නායකයා සෙනග ගැන හිතන තත්ත්වය ගොඩක් වෙනස්. ගොඩක් වෙනස්. දැන් සෙනග අකීකරුකම් කරලා කැරලි ගසලා ඔවුන් දෙවියන් වහන්සේගේ උදහසට ලක් වෙන්න යද්දී නායකයා සෙනගටත් දෙවියන් වහන්සේටත් අතර මැදිහත් කරුවෙක් වෙලා ඔහු යාඥා කරනවා ස්වාමිනී මේ සෙනග ඔබ නාස්ති කරනවා නම් මගේ ගැන ඔබ වහන්සේගේ පොතේ ලියලා තියෙනවනේ ඒක මකලා දාන්න ස්වාමිනී. පුදුම යාඥාවක් මේ මිනිසයා කරේ. ඊට පස්සේ දෙවියන් වහන්සේ එකෙන් හැරුණා මේ මෝසස්ගේ මේ යාඥාවට. ඔහු දෙවියන් වහන්සේගේ හදවත දිනාගත්ත මිනිසෙක්. ඉතින් මේ යාඥාවට පරිවර්තනය වුණා උන්වහන්සේගේ ක්‍රියාවලිය. උන්වහන්සේක හරිය මේ සෙනක කාන්තාරේ අවුරුදු 40ක් යයි. දැන් උන් විනාශ වුණේ නැහැ. කොහොම හරි උන් බේරුණා. හැබැයි උන් කාන්තාරේ වයසට ගිහිලා හරි කාන්තාරේ මැරුණා. උන්ට යන්න බැරුණා කනන් දේශයට. නමුත් අර යාඥාවට යම් විසඳුමක් තිබුණා. එතකොට බලන්න නායකත්වය දෙවියන් වහන්සේ තෝරා පත් කරන්නේ පුදුමාකාර ආලේපයක් එක්ක. දැන් මේ දේවල් මෙනෙහි කරන විට මට දැනුණු දේවල් ඔබ සමග බෙදා ගන්න. රයිට්? එතකොට එකම ශුද්ධාත්මයන් වහන්සේ රජවරු කෙරෙහි වෙනම විදිහකට ආලේපය නිදහස් කරනවා. අනාගත වක්තෘන් කෙරෙහි වෙනම ආලේපයක්, පූජකයන් කෙරෙහි වෙනම විදියක්, විනිශ්චයකාරයන් කෙරෙහි වෙනම විදියක්. එහෙම තමයි ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි මෙහිදී අපි දකින එක දෙයක් තියෙනවා. දෙවියන් වහන්සේ ඒ අය තුලින් ක්‍රියාත්මක වන පිණිසයි දෙවනාසගේ සැනසුම් ඒ කාලවල වල පොළවේ මිනිසයන් අතර ක්‍රියාත්මක වන පිණිසයි මේ ආලේපය උන්වහන්සේ ලබලා දෙන්නේ. ආමෙන්. හලෙලූයා. ඉතින් අපි දකිනවා ඒ නිසා මේ පත්වීම මේ යම් වැඩකට තෝරා ගැනීම පැමිණෙන්නේ මිනිසයන්ගෙන් නෙවෙයි. ඔබ නායකයෙකු හැටියට, ඔබ පාලකයෙකු හැටියට තෝරගෙන තිබෙනවා නම් ඔබට ඒ කැඳවීම ඇවිල්ලා තියෙන්නේ මිනිස්සුන්ගෙන් නෙවෙයි. ඔබට කැඳවීම ඇවිල්ලා තියෙන්නේ දෙවියන් වහන්සේගෙන්. එක. ඔකේ තව පැත්තක් කතා කළොත් ඒ නිසා මිනිස්සෙකුට බෑ තමන්ගේ හැකියාවෙන් නායකත්වයකට එන්න. ඒක දෙවියන් වහන්සේ දුන්නේ නැත්තම්. ඒ නිසා දෙවියන් වහන්සේගේ සේවය කියන්නේ වගේ එකක්. එතකොට කවුරු හරි කපලා කොටලා විවේචනය කරලා හෙලා දැකලා බොරු ගොතලා කියලා එහෙම කාටවත් නායකත්වයට එන්න බෑ. ඒව හරි తాවකාලිකයි. ඒව කඩාගෙන වැටෙන දේවල්. රයිට්? දෙවියන් වහන්සේගේ පත්වීම තමයි සැබෑ පත්වීම. දැන් අපි දකිනවා විවිධ පුද්ගලයන් දෙවියන් වහන්සේ ආලේප කළ ස්ථාන. අපි මේ ශුද්ධාත්මයන් වහන්සේගේ සේවය ගැන පරණ ගිවිසුමේ විග්‍රහයක් බලාගෙන ඉන්න වෙලාව මේක. ඊට පස්සේ අපි අලුත් ගිවිසුමට එන්නට යනවා. ඉතින් අපි පරණ ගිවිසුමේ දකිනවා මේ මම ගොඩක් තැන් තියෙනවා. නමුත් මම තැන් කීපයක් ඉස්මතු කරලා පෙන්නන්නම්. පළවෙනි සාමුවෙල් 10 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තිය බලන විට 1 සාමුවෙල් 10:6 බලන විට මේ ඊශ්‍රායලයේ පළවෙනි රජතුමා වන සාවුල්ගේ පත්වීම ගැන මෙතන කියනවා. දැන් බලන්න ශුද්ධාත්මයන් වහන්සේ දැන් කවුරු හරි කියන්න පුළුවන් මේ පෙන්තකොස්ස දවසේනේ ශුද්ධාත්මයන් වහන්සේ වැගිරෙව්වේ. ඒතර පරණ කිවිසුමේ ශුද්ධාත්මයන් වහන්සේ ගැන කියවෙන්නේ නැහැ නේද පාස්ටර් කියලා. නෑ. ඔබට මම කියන්න කැමති ශුද්ධාත්මයන් වහන්සේ පරණ කිවිසුමේ හිටියා. ජේසුස් වහන්සේත් හිටියා.
කවුරු හරි කිය ඒක වෙන්නේ කොහමද? ජේසුස් උපදින්නේ මේ ළඟදීනේ පාස පරණ කිවිසුමේ ජේසුගේ නම ලියලා නැහනේ. ඔව් ජේසුස් කියන නම ලියලා නැහැ. හැබැයි ජේසුස් වහන්සේ හිටියා. මොකද උන්වහන්සේ ත්‍රිත්වක දෙවියන් වහන්සේ. පිය පුත්‍ර සුද්ධාත්ම මේ ත්‍රිත්වයම සදාකාලිකයි. ඒ නිසා පරණ කිවිසුමේ ජේසුස් කියන නම නැති වුණාට ජේසුස් වහන්සේ හිටියා. ගොඩක් වෙලාවට උන්වහන්සේ හඳුන්වා තිබෙන්නේ ස්වාමින් වහන්සේගේ දූතයා කියලා. රයිට් ස්වාමීන් වහන්සේගේ දූතයා කියලා ඔබ යම් තැනක දකිනවා නම් බයිබලයේ පරණ කිවිසුමේ ඒ ඉන්නේ යේසුස් වහන්සේ. ඒක තමයි උන්වහන්සේගේ ක්‍රමය. ඉතින් මෙතන මේ සාවුල්ව මේ රජකමට පත් කරන වෙලාවේ ඒක නිකන් මනුෂ්‍ය පත් කිරීමක් වෙන්න බෑ. දැන් ඔය මොනාරි සමිතියක මේ සභාපතිලා ලේකම්ලා පත් කරන්නේ කවුරු හරි යෝජනා කරනවා අරය ස්ථීර කරනවා ඊට පස්සේ එයා තමයි මේ සභාපතිය එයා තමයි ලේකම් එයා තමයි භාණ්ඩාගාරික එයා තමයි මේ කමිටු සමාජිකයා. ඒතර අරය පත් කරනවා මෙයා පත් කරනවා. දැන් ඕක හොඳයි ලෝකයේ සමිතියට. හැබැයි දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ දේවල් වලට දෙවියන් වහන්සේගේ වැඩ කරව ගන්න පොළවේ ඒ පත්වීම ඒ කැඳවීම එන්නට ඕනේ ස්වර්ගෙන්. ආමෙන්. ස්වර්ගෙන්. ඇයි? ඒක තමයි උන්වහන්සේගේ සලස්ම. දැන් අපි දකිනවා සාවුල් ඔබට මෙතන පැහැදිලි වෙයි. සාවුල් කියලා මිනිහෙක් හිටියා. ඌ සාමාන්‍ය මේ ඊශ්‍රායල් ගෝත්‍රයක සාමාන්‍ය මිනිහෙක්. හැබැයි ඌ ටිකක් හොඳට පෙනුමට හිටියා. හොඳ හැදිදඩි රූප සෝභමාන හොඳ යෞවනෙක්. රයිට්. ඉතින් දැන් මේ මනුෂ්‍යයා සාමාන්‍ය විදිහට හිටියේ. හැබැයි ඔහුට බෑ රජකම් කරන්න. අන්නේ රජකමට දෙවියන් වහන්සේගේ කැඳවීමක් එන්න අවශ්‍ය වුණා. දැන් දෙවියන් වහන්සේගේ ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් නෙවෙයි. රයිට් ඔබ මතක තියාගන්න. දෙවියන් වහන්සේ ප්‍රජාතන්ත්‍රවාදී නෑ. දෙවියන් වහන්සේගේ තියෙන දේවතන්ත්‍රවාදය. ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි. මොකද දේවතන්ත්‍රවාදය කියලා කියන්නේ? එක දෙවියන් වහන්සේ එයාගේ තීරණ යනවා සියල්ල වෙනවා. ආමෙන්. දැන් දෙවියන් වහන්සේට කවුරු හරි කියලා යෝජනා ස්ථිර කරන්න පුළුවන්ද? දෙවියන් වහන්සේ ඔයා කරන වැඩේ හරියන්නේ නැහැ දෙවියන් වහන්සේ මේ වැඩේ කරන්න කියලා දේවදූතයෝ සෙට් එකක් ඉන්නවද වටේට දෙවියන් වහන්සේත් එක්ක? දෙවියන් වහන්සේට යෝජනා කරලා ස්ථිර කරලා වැඩ කරන්න නැහැ. දෙවියන් වහන්සේ එයා මෙවුන්කාරයා. එයා සිතූ දේ එයා කරනවා. ඒතර කවුරු හරි කියනවා හරිම අසාධාරණයි කියලා. ඒක ඔබ දෙවියන් වහන්සේට කියන්න. හරිද? මොකද උන්වහන්සේ අපිව මාපු එක්කෙනා. රයිට්? එතකොට එතුමාගේ සැලසුම තමයි අපේ ජීවිතය. ආමෙන්. එතකොට දෙවියන් වහන්සේගේ තියෙන දේවතන්ත්‍රවාදයක්. දැන් දෙවියන් වහන්සේ කිව්වේ නැහැ ඊශ්‍රායල් වරුන්ට ඔයගලන් ඡන්ද විමසීමක් කරලා මේ ඡන්දේ දාලා රජ කෙනෙක් පත් කරගන්න කියලා. එහෙම කිව්වේ නැහැ. දෙවියන් වහන්සේ කිව්වා මෙන්න මේ අහවලා තමයි රජු වෙන්නට යන්නේ. ආමෙන්. ඒක දෙවියන් වහන්සේගේ පත්වීමක්. දැන් දෙවියන් වහන්සේගේ කෝලින් එක ආවා සාවුල්ට. හැබැයි ප්‍රශ්නයක් ඔහුට රජකම් කරන්න බෑ පත්වීමේ ලිපිය නැතුව. හරිද? ඒ මොකද පත්වීමේ ලිපිය? ඒ තමයි ශුද්ධාත්මයන් වහන්සේ. දැන් ශුද්ධාත්මයන් වහන්සේ යමෙක් තුලට එන්න ඕනේ එවිට තමයි ඔහුට දෙවියන් වහන්සේගේ වැඩක් කරන්න පුළුවන්. දැන් මම ඔබට ඒක මුලින් ඉඳලා කතා කරගෙන ඉන්න දෙයක්. ඒතර ශුද්ධාත්මයන් වහන්සේ අපිට සේවය කරන විට තමයි අපිට දේව සේවය කරන්න පුළුවන් වෙන්නේ. දැන් ශුද්ධාත්මයන් වහන්සේ අපට උපස්ථාන නොකරනවා නම් ශුද්ධාත්මයන් වහන්සේ නැතිව අපට සේවය කරන්න බෑ. ආමෙන්. ඒ ආලේපේ බලය ආධිපත්‍ය හැකියාව ප්‍රඥාව ගොඩක් දේවල් තියෙනවා දේව සේවයේදී. රයිට් ඒ දේවල් නැතුව අපිට සේවය කරන්න බෑ. ඒකයි මම ඉස්සෙල්ලා කිව්වේ කවුරු හරි කියනවා අනේ මාව සේවයට ගන්න. මාව සේවයට ගන්න. එහෙම ගන්න බෑ. දෙවියන් වහන්සේගේ රාජකාරිය වෙනුවෙන් දෙවියන් වහන්සේගේ කැඳවීමක් එන්නට ඕනේ. දැන් උදාහරණයක් වශයෙන් බලන්න දැන් දොස්තර මහත්තයාගේ පුතා උපතින් මේ ડોක්ටර් කෙනෙක්ද? එහෙමද? නෑ නේ ડોක්ටර්ගේ පුතා උපතින් ડોක්ටර්ද? නෑ නේ දැන් ඉපදිනුකටම මිනිහට අර මේ වගේ දානවද කරට? නෑ. ඒතර ඔහු ඉගෙනගෙන ඒ උපාධි අරගෙන ඒ සුදුසුකම් ගන්න ඕනේ. ඒ නිසා දනවද දෙවියන් වහන්සේගේ සේවයේදී අන්න ඒ දේ දෙවියන් වහන්සේගේ පත්වීම, දෙවියන් වහන්සේගේ කැඳවීම, දෙවියන් වහන්සේගේ ආලේපය අන්න ඒ දේ තමයි ස්ථීර කරන්නේ ඔහුගේ සේවය.
ඒ නිසා දැන් සාවුල්ව තෝරගත්තා. නමුත් තාම වැඩේ හරි ගියේ නැහැ. මොකද පත්වීමේ ලිපියාවේ නැහැ. ඉතින් අපි දකිනවා මේ පළවෙනි සාමුවෙල් 10:6 දී මේ සාවුල්ට පත්වීමේ ලිපිය ලැබෙනවා. ඒ මොකක්ද අපි බලමු. එවිට ස්වාමින් වහන්සේගේ ආත්මය ආනුභාව සම්පන්නව නුඹ කෙරෙහි බලවත් ලෙස පැමිණෙන්නේය. නුඹ ඔවුන් සමග ධර්ම වාක්‍ය පවසමින් අන්‍යාකාර මිනිසෙක් වන්නේය. දැන් සාමුවෙල් කියන පූජකතුමා ගිහිලා තමයි මේ සාවුල් ආලේප කරන්නේ රජකමට. නමුත් ඌව පත් කරනවා. ඊට පස්සේ දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔහු අනුමත කරන වෙලාව තමයි ඔහු වෙතට ශුද්ධාත්මයන් වහන්සේ පැමිණීම. ආමේන්. දන්නවද දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඔබ අනුමත කරන තැන මේ ශුද්ධාත්මයන් වහන්සේගේ ආලේපය ඔබ වෙතට නිදහස් වෙන එක. එච්චර වැදගත්. ඔබ ශුද්ධාත්මය ලබලා තියෙන එක. මොකද දෙවියන් වහන්සේගෙන් ඔබට පත්වීමක් ඇවිල්ලා තිබෙනවා. දෙවියන් වහන්සේගේ දේවල් වලට ඔබ පාවිච්චි කරන්න දැන් දෙවියන් වහන්සේ සූදානම්. නමුත් පත්වීම එලිපිටියන් ගෙදර ඉන්න අය ඉන්නවා. ඒක හරියන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ කැඳවීම එන විට ඔබ දේව රාජ්‍ය වෙනුවෙන් ඉදිරිපත් වෙන්නට ඕනේ. අපි දකිනවා සාමුල් මතට දැන් සාමුවෙල් කියනවා ඔයා මේ රජකමට දෙවියන් වහන්සේ තෝරන් තියෙන අර යහන ඉතින් ඒක කොහොමද මම දැනගන්නේ මේ. ඒතර සාමුවෙල් කියනවා මෙහෙම යන විට යම් තැනකදී අනාගත වක්තුරු කණ්ඩායමක් වට හම්බෙන්න යනවා. ඒගොල්ලෝ ප්‍රශංසා කරමින් එන විට ඔබත් ඒගොල්ලොත් එක්ක එකතු වෙද්දී ඒ මොහොතේ ස්වාමීන් වහන්සේගේ ආත්මේ බල ආනුභව සම්පන්නව ඔයා වෙතට ඇතුල් වෙන්න යනවා. ඔයා ධර්ම වාක්‍ය කියන්න යනවා. ඒ කියන්නේ අනාවැකි පවසන කෙනෙක් බවට පත් වෙන්නට යනවා. අන්න ඒ වෙලාවේ අර දෙවියන් වහන්සේගේ ආලේපය ඔහු මතට ආවා. ඔහු රජකමේ සේවය කරන්න ඊශ්‍රායල් සෙනග වෙනුවෙන්. ඒක තමයි දෙවියන් වහන්සේගේ පත්වීම. ඒක මම ඔබට කිව්වේ අපි යමක් කරන්න යන විට දේව රාජ්‍යයේ දේවල් කරන්න යන විට ශුද්ධාත්මයන් වහන්සේගේ පත්කිරීම හා ශුද්ධාත්මයන් වහන්සේගේ උපස්ථානයේ සේවය ඒ අයට අවශ්‍යයි. අනාගත වක්තුරුවරු වෙන්න පුළුවන්. අපි පරණ ගිවිසුමේ තාමත් ඉන්නේ. මම කියන්නේ මේ වෙලාවේ දේශනාව තුල. හොඳ ඔබ ඉන්නේ අලුත් ගිවිසුමේ. එතකොට පරණ ගිවිසුමේ ශුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාකාරීත්වයේ බලන විට ඕනෑම කෙනෙකුට රජවරුන්ට අනාගත වක්තුරුවරුන්ට පූජකයන්ට විනිශ්චයකරුවන්ට මේ හැමෝටම දේවාත්මයන් වහන්සේ ඕන වුණා. අපි තවත් අපි විනිශ්චයකාරයෙක්ගේ ජීවිතය ගැන බලමු. මම ඔබට කීපයක් තේරුම් කරලා දෙන්නම්. විනිශ්චයකාරයා පොතේ 13:25 බලන විට සැම්සන්ගේ චරිතය බලද්දී අපි පොඩි වචනයක් විතරයි බලාගෙන යන්නේ. මේ විනිශ්චයකාරයා 13:25 ඉක්මනට කියමුද? මේ විනිශ්චයකාරයෙක් සැම්සන් කියලා කියන්නේ. ඕට විනිශ්චය කරන්න බැරි වුණා. නැත්නම් ඕට දෙවියන් වහන්සේගේ වැඩේ පවරුප වැඩේ කරන්න බෑ. දේව ආත්මය නැත්තම්. අන්න ඒ නිසා බයිබලයේ අපිට පැහැදිලිව කියනවා දෙවියන් වහන්සේගේ ආත්මය තමයි මේ මනුෂ්‍යව පාවිච්චි කරන්න පටන් අරගත්තේ. කියන්නේ. ස්වාමින් වහන්සේගේ ආත්මයද ශොරාටත් එෂ්තායෝල්ටත් අතරෙහි වූ මහනේ දාන්හිදී ඔහු ක්‍රියාවේ පොළඹවන්නට පටන් ගත්තේය. මෙතන උඩයි යටයි වචන දෙක බැලුවොත් ස්වාමින් වහන්සේගේ ආත්මය සැම්සන්ව ක්‍රියාවේ යොදවන්නට පටන් අරගත්තා. දැන් මෙතනදිත් අපි දකිනවා විනිශ්චයකාරයෙක් වූ සැම්සන් මත ක්‍රියාත්මක වුණේ මොනවාද? මට කියන්න කවුරු හරි? කවුද ක්‍රියාත්මක වුණේ? ශුද්ධාත්මයන් වහන්සේ. ආමෙන්. දැන් අපි බැලුවා කලින් රජ කෙනෙක් වෙත කවුද ක්‍රියාත්මක වුණේ? ශුද්ධාත්මයන් වහන්සේ. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ. රජුරුව වෙත ඇතුල්ව ඒ රජුරුව තුල ඉඳලා ඒ රට පාලනය කරන්න මඟ පෙන්වනවා. ආමෙන්. ඉතින් ඒක හරි අලංකාරයි, ඒක හරි ශාස්ත්‍රීයමත්, ඒක හරි ජයග්‍රහණමත් රටක්. දැන් අපේ රටේ රජවරු තුල කවුද මඟ පෙන්වන්නේ? ඒක ප්‍රශ්නයක්. ඒ නිසා එවැනි අවස්ථාවේ රටවල් ව්‍යාකූල වෙනවා. මොකද දෙවියන් වහන්සේ මැවුම්කාරයාගේ ප්ලෑන් එක නෙවෙයි වෙන්නේ. ඒක අන්ධකාරයේ ප්ලෑන් එකක් නැත්නම් මනුෂ්‍ය ප්ලෑන් එකක්. ඒතකොට මනුෂ්‍යයන්ගේ සිතිවිලි, මනුෂ්‍යයන්ගේ ප්ලෑන්, මනුෂ්‍යයන්ගේ ඔක්කොම උපක්‍රම ඕවා දෙවියන් වහන්සේ පිළිගන්නේව නෙවෙයි. එහෙම නැත්නම් යක්ෂණික පෙළඹීම්. එතකොට මහ විනාශයක් වෙනවා. දැන් අපේ රටේ අපි දැක්ක පහුගිය කාලෙම හරි ව්‍යාකූලයි අපේ රට තුල. නේද? දැන් අපි දැක්ක මේ දවස්වල මේ හිරියාල මේ කුරුණෑගලට කිට්ටුව නේද? ප්‍රදේශයේ මේ සීනි වංචාවක් ගැන ප්‍රශ්නයක් යනවා. ඉතින් මේ නීතිය ක්‍රියාත්මක වෙන දේවල්, මේ මිනිස්සු කරන දේවල් බලද්දී මේක අපි මේ මෙවකේ රටකදී ඉන්නේ කියන එක අපිට ගැටලුවක් වෙනවා. මොකද හරි ව්‍යාකූලයි මිනිස්සුන්ගේ ක්‍රියාකාරීත්වය. ඒවා ඉතින් මට අදාළ නැහැ. නමුත් අපි මේ ප්‍රවෘත්ති දකින්නකොට අපි දකිනවා මම විතරක් නෙවෙයි ලෝකේ බොහෝ අය මේවා දකිනවා. මොකද්ද මේ රටේ වෙන්නේ?
නිකම් ටෙලිෆෝන් එකක චීප් එකක් හොයාගන්නවත් මේ නීතිය හසුරුවන නිලධාරීන්ට බෑ කියලා කියනවා. එහෙනම් මේ මොකද කරන්නේ? ඉතින් මෙන්න මේ වගේ දේවල් සිදු වෙනවා. මේව ව්‍යාකූල පාලනයක්. දැන් මම මෙහෙම කියද්දි මම වෙන පක්ෂයක මොකක් හරි මේ මොන ඩීල් කාරෙක් නෙමෙයි. මං ඉන්නේ දෙවියන් වහන්සේගේ පක්ෂයේ. හැබැයි රටක් තුල රජ කෙනෙක් තුල දෙවියන් වහන්සේගේ ආත්මය දෙවියන් වහන්සේගේ ආලේපේ තුලින් පාලනය කරද්දී ඒ රට ශාස්ත්‍රීය වෙනවා. ආමේන්. අනේකයි මේ බයිබලේ අපි දකින්නේ. දැන් සාවුල් කියන රජතුමා වැරදි වැඩ කරද්දී අර ආලේපේ ඔහු තුල තිබුණේ නැහැ ඊට පස්සේ. ඒක අයින් වුණා. ඊට පස්සේ බයිබලේ කියන මේ අඩුව පුරවන්න අශුද්ධාත්මයක් ආවා කියලා. එතකොට ਉਹ රජකමෙන් පැත්තකට යන්න උනා. රයිට්? හැබැයි ආලේපේ ගිහිල්ලා වෙන මිනිහෙක් විතර ඇතුළු වුණේ තමයි දාවිද්. ඊට පස්සේ ඔහු ඒ ආලේපේ තුල අවංකව වැඩ කරද්දී ඊශ්‍රායලයේ ඔහු පිහිටවනු ලැබුවා. ආමෙන්. අපි දන්නවා දාවිද්ගේ කාලේ තමයි අවුරුදු 40ක් විතර ඊශ්‍රායලයේ හොඳ ස්වර්ණමය යුගයකට මේ දාවිද් අරගෙන ආවා. ඇයි දෙවියන් වහන්සේගේ ආත්මයත් එක්ක මේ මිනිසයා ක්‍රියාත්මක වුණු නිසා. ඉතින් ඔබට පැහැදිලිද? ඒ නිසා මේ පොළවේ අපි යම් සේවයක් කරන විට අපි ශාස්ත්‍රීය වෙන්න, අපි සඵල වෙන්න, අපි මේ සේවාවන් තුල ඉදිරියට යන්න එකම රහස ශුද්ධාත්මයන් වහන්සේ අපට කරන සේවය. අපි කියනවා අපි දෙවියන් වහන්සේ සේවය කරනවා කියලා. ඇත්තට ඕකේ අනිත් පැත්ත තමයි වෙන්නේ. ශුද්ධාත්මයන් වහන්සේ අපට උදව් කරනවා. ඒතර අපි දෙවියන් වහන්සේගේ සේවයේ නියැලෙද්දී මේ ශුද්ධාත්මයන් වහන්සේට ඉඩ දිය යුතු වෙනවා. මානසික ප්ලෑන් නෙවෙයි. දේවාත්මයන් වහන්සේගේ ප්ලෑන් එකට. ඉතින් මේක තේරෙන්නේ ආත්මේ තියෙන මිනිසුන්ට. ආත්මයක් නැත්තම් ශුද්ධාත්මයන් වහන්සේ නැත්තම් මේවා තේරෙන්නේ නැහැ. ඇයි? ශුද්ධාත්මයන් වහන්සේගේ ප්ලෑන් එක තමයි අපි තුලින් ක්‍රියාත්මක වෙන්නේ. ඒතර කවුරුහරි දකින්න පුළුවන් මේ මිනිහෙක්ගේ කටයුතුනේ එයානේ දැන් මේ ළඟදී එක්කෙනෙක් ඇවිල්ලා මගෙන් අහනවා මේ ඒක ඉතින් කියන්නත් සුදුසු නෑ වගේ. ඒ යම් දෙයක් මගෙන් ඇහුවා. මම කිය අයියෝ එහෙම නෙවෙයි. අයියෝ එහෙම නෙවෙයි. මගේ මේක දෙවියන් වහන්සේගේ වැඩක්. මේක දෙවියන් වහන්සේගේ සේවයක්. එහෙමද? එයා අහනවා මේ ඔක්කොම පාස්ටර්ගේද? මම කිය නෑ. මේ දෙවියන් වහන්සේගේ දේවල්. එහෙමද? මේ සෑහෙන කාලයක් දෙවියන් වහන්සේ වෙතට ඇවිල්ලා. ඉතින් ඒ නිසා දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ නැති විට අපිට දෙවියන් වහන්සේගේ සේවයේ පවා දෙවියන් වහන්සේ ගැනවත් අපිට අවබෝධ කරගන්න බෑ. සමහර මිනිස්සු ඒ කෙනෙක් කියන්නේ මේ ඔයා ඇයි යන්නේ මේ ජේසුස් වහන්සේ යන ගහනකම් බලන් හිටියේ? මගෙන් අහනවා ඇවිල්ලා. ඉතින් ඔයාලා අදහන්නේ පරාජිත දෙවි කෙනෙක් නේ මගේයි. දැන් ඔයාලගේ ජේසුට එන ගහුවානේ. මං කිය ඔව්. ඉතින් එයාට බේරෙන්න තිබ්බනේ. දැන් මම මොකක්ද කියන්නේ? මං කිය ඔව්. බේරෙන්න තිබුණා. ඉතින් එයා මගෙන් අහන්නේ එයා ඇයි බේරුන්නේ නැත්තේ? අන්න ඒක තමයි රහස කියන එක මං ඊට පස්සේ සුභාරංචිය පවසනවා. හැබැයි ඒගොල්ලන්ගේ ප්‍රශ්නේ තමයි ඔක්කොම මේ ලෝකෙ මිනිස්සු මේවා වෙනකොට ඔය අපි දකින්නවන්නේ නේද? පැටලෙනවා නීති විරෝධී දේවල් වලට හැබැයි බේරෙනවා. පුදුම විදිහට බේරෙනවා. මරණයට කැප කරපු මිනිස්සුත් බේරෙනවා. පුදුම විදිහට. එතකොට යේසුස් වහන්සේ බේරුනේ නැත්තේ ඇයි කියලා මේ සමාජයේ මිනිස්සෙක් අහන එක සාධාරණයි. මොකද මේ වර්තමාන කාලේ අපේ රටේ ජීවත් වෙන මිනිස්සෙක් අපෙන් මේ ප්‍රශ්න අහන එක සාධාරණයි. මොකද මේ රටේ වැරදි කරන ඕනම කෙනෙක් අපි දකිනවා බේරිලා ඉන්නවා. සමහර අය දඬුවම් වෙනවා, සමහර අය බේරෙනවා. ඉතින් මේකේ එක ප්‍රසිද්ධ රහසක්. එතකොට මිනිස්සු අපෙන් අහනවා යේසුස් වහන්සේ බේරුන්නේ නැත්තේ. ඉතින් එයාට තිබ්බනේ බේරෙන්න කියලා. ඒක ඇත්ත. දැන් ඒක තමයි යාගේ මනස. හැබැයි බයිබලයේ කියනවා දෙවියන් වහන්සේගේ සැලැස්ම ජේසුස් වහන්සේ කුරුසයට යන එක. ආමේන්. ඒක හරි අපරාධයක් නේ කියලා කාට හරි පෙනේ. නමුත් ඒක තමයි ප්ලෑන් එක. ඊට පස්සේ මැරිලා මලවුන්ගෙන් උත්ථාන වෙලා ජය ලබන එකයි ප්ලෑන් එක. එතකොට මේ දේ ආත්මයන් වහන්සේ නැති විට ජේසුස් වහන්සේ ළඟ හිටියා වූ ගෝලයන්ටවත් ඒක අවබෝධ කරගන්න බැරි වුණා. ඒ නිසා ගෝලයෝ ජේසුස් වහන්සේ අල්ල ගන්නකොට ඔක්කොම දීවා. ඔවුන් දැනගෙන හිටියේ නෑ මල ඔවුන් දැනගත්තා ඇහුවා හැබැයි ඔළුවේ තිබුණේ නෑ මලවුන්ගෙන් නැගිටීම ගැන. ඒ නිසා යේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගිටලා ඉන්නවගෙන ආරංචිය තෝමස්ට ආරංචි වෙනකොට තෝමස් කිව්වා නෑ මට ඕක පිළිගන්න බෑ. අවුරුදු 3මාරක් උන්වහන්සේත් එක්ක සේවය කරපු තෝමස්ම කියනවා නම් මට උන්වහන්සේ අල්ලලා බලලා ඔහම ගිහිල්ලා බලලා යේසුස් වහන්සේගේ මූණ අල්ලලා නහය අල්ලලා නේද මේ නිකට අත ගාලා තමයි මං බලන්න ඕනේ නේද ඇලේ අත ගාලා අත ගාලා බලන්න ඕනේ යාමද කියලා එහෙම කියවන්නේ තෝමස්. ඒ කියන්නේ මෙයාම
තෝමස්ම යේසුස් වහන්සේගේ උත්ථානය විශ්වාස කළේ නැහැ. ඒතර ලෝකයා ගැන අහන්න දෙයක් නෙවෙයිනේ. ඇයි හේතුව? උන්ට සැකය තිබුණා. මොකද ඔවුන් තුළ ඒ වෙද්දි දෙවියන් වහන්සේගේ ආත්මය තිබුණේ නැහැ, ආලේපය තිබුණේ නැහැ, ශුද්ධාත්මයන් වහන්සේ හිටියේ නැහැ. ඔවුන්ගේ මනස සම්පූර්ණම ඔපරේට් උනේ, ක්‍රියාත්මක උනේ මාංශික විදිහටයි. මම ඔබට යමක් කියන්න කැමතියි මෙතනදී. ඒ නිසා දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ අප තුළ නැත්තම් අපිට බෑ දෙවියන් වහන්සේගේ සැලසුම් අවබෝධ කරගන්න. අන්න එවිට මිනිස්සු සම්පූර්ණ මාංශික විදිහට ලෞකිකකරණය වෙලා වැඩ කරන්න පටන් ගන්නවා ආත්මික මාර්ගවල. ඒව හරි ට්‍රබල්, ඒව හරි ප්‍රශ්න ඇති වෙන දේවල්. අපි දකිනවා සැම්සන්ම ආත්මයන් වහන්සේ තමයි ක්‍රියාවේ යෙදෙව්වේ. අපි තව ඉදිරියට යමු. අපි බලනකොට දානියෙල් 6:3 බලන විට දන්නවද මේ මිනිස්යාගේ තුල උතුම් ආත්මයක් තිබුණා කියලා දානියෙල් 6:3 ලියලා තියෙනවා. දානියෙල් තුල. දානියෙල් 6:3 ඉක්මනට බලමු. එකල මෙම දානියෙල් තුලෙහි උතුම් ආත්මයක් තිබුණු නිසා ඔහු අමාත්‍යයන්ටත් දිසාපතීන්ටත් වඩා උතුම් විය. ඇති. දැන් දානියෙල් තුල මොනවද තිබුණා කියන්නේ? උතුම් ආත්මයක්. මේ කතා කරන්නේ මොන ආත්මයන් වහන්සේ ගැනද? මේ කතා කරන්නේ ශුද්ධාත්මයන් වහන්සේ ගැන. දැන් වහල්කමේ බාබිලෝන් වල මේගොල්ලෝ වහල්ලු හැටියට හිටියේ වෙලාවේ මේ දානියෙල් ගැන කතා කරද්දී ඊශ්‍රායල්වරු විප්‍රවාස යුගයක් වුන් ගත කළා. වහල්කමට ගියා නෙබුකද්නේසර් රජතුමා යටතේ වහල්ලු හැටියට. ওই බාබිලෝන් අධිරාජ්‍යය තිබිලා තියෙන්නේ මේ ඉරාකේ. හරිද? බැග්ඩෑඩ් කියලා ඔබ දන්නවා අගනුවර ඉරාකේ. ඒකේ ඉඳලා කිලෝමීටර් 150ක් විතර උතුරට වෙන්න මේ බාබිලෝන් අධිරාජ්‍යය පිහිටලා තිබිලා තියෙනවා ඉරාකේ. ඒවා පරණ කාලේ තිබු රාජධානි ඒවා නටබුන් වෙලා තියෙන්නේ දැන්. ඉතින් මේ ඉරාකෙට මේ ඊශ්‍රායල් වරුන්ට වහල්ලු හැටියට යන්න සිදු වුණා. මේ බාබිලෝන් වලට ඔවුන් දෙවියන් වහන්සේට විරුද්ධව වැඩ කරපු නිසා. නමුත් ඒ කාලේ දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ ක්‍රියාත්මක වුණු මිනිසෙක් තමයි දානියෙල්. ඒ නිසා වහල්කමේ දේශයට ගිහිල්ලා ඔහු රජතුමාගේ අමාත්‍යංශයේ ඇමති ධූරයක් ලබා ගන්න පවා අවස්ථාවක් ලැබුණා. වාව්. වහලෙකුටනේ. දැන් අපේ රටේ සමහර අය පුරවැසිභාවය අරන් පිට රටවල වලට ගිහිල්ලා මම හිතන්නේ පහුගිය කාලේ මම ඇහුවා මේ අපේ රටේ කවුද කාන්තාවක් කැනඩාවේ හරි ඉංග්ලන්ඩ් වල හරි මේ පාර්ලිමේන්තු සුදුසුකමක් ලබාගෙන තිබෙනවා කියලා. ඒ රටේ කාලයක් පුරවැසියන් හැටියට ජීවත් වෙලා. හැබැයි වහලෙකුට ඒක ලැබෙන්නේ නැහැ සාමාන්‍ය. හැබැයි දානියෙල් වහල්කමට ගියපු කෙනෙක්. හැබැයි ඔහු තුල ශුද්ධාත්මයන් වහන්සේ සිටපු නිසා ඔහු එසවුණා. ආමෙන්. ඔබට පැහැදිලිද? ශුද්ධාත්මයන් වහන්සේ අපිට කරන සේවය මේකයි. අපේ ජීවිත ඉදිරියටත් ඉහළටත් ගෙනියනවා. ආමෙන්. හැමෝම කියන්නේ ඉදිරියටත් ඉහළටත්. තව. කවුද අපිව ගෙනියන්නේ? ශුද්ධාත්මයන් වහන්සේ. වහල්කමේ රටක ඉද්දී මේ මනුස්සය වෙසෙව්වා. උතුම් ආත්මයක් ඔහු තුල තිබුණා. ඉතින් ඒකට විරුද්ධව ගොඩාක් අර මාංශයෙන් පෙළඹුණා ඊර්ෂ්‍යා කරපු මිනිස්සු දානියෙල්ට විරුද්ධව විවිධ ප්‍රශ්න ගෙනාවා. අපි ගිය සතියේ බැලුවා මං හිතන්නේ අවසානයේ ඔහුට ඔහුගේ වැරදක් හොයාගන්න තිබුණ නැති නිසා අර මේ ඔහු යාඥා කරන එක වැරදි කියලා කියන්න ගත්තා. ඉතින් ඔහු නීතියකුත් ගෙනාවා මේ දවස් 30ක් යනකම් කිසිම දෙවි කෙනෙක්ගෙන් කාටවත් ඉල්ලන්න බෑ. මේ එහෙම ඉල්ලුවොත් එයාව සිංහ ගුහාවේ දානවායි කියලා. ඒ දානියෙල් සත 5කට ගණන් ගත්තේ නැහැ. ඔහු යාඥා කරා. ඒ වෙලාවේ නීතිය අනුව දානියෙල් සිංහ ගුහාවට දැම්මා. එයි මෙයා නීති විරෝධී වැඩක් කරා කියලා. ඉතින් යාඥාව නීති විරෝධීද? හැබැයි එහෙම පනතක් ගෙනාවා. මොකද දානියෙල්ට විරුද්ධව වරදක් හොයාගන්න බැරි වුණ නිසා. බයිබලයේ කියන ඔහුට විරුද්ධව වරදක්වත් දෝෂයක්වත් කිසිවෙකුට හොයාගන්න බැරි වුණා. එච්චර ඔහු දෙවියන් වහන්සේත් එක්ක හිටියා. හැබැයි අවසානයේ මේ මිනිහා කරන යාඥාව වැරදි කියලා කිව්වා. රයිට්? අන්න ඒ නිසා මෙයාව සිංහ ගුහාවට දැම්මා. අවසානයේ සිංහයන්ගේ කටවල් වැහුව දෙවියන් වහන්සේ. ආමේන්. අන්න උතුම් ආත්මයන් වහන්සේ ක්‍රියාත්මක වන විට මිනිසෙක් තුල ඒ ආත්මයන් වහන්සේ ඔහුට සේවය කරනවා. ආමේන්. හලෙලූයා. ඒ වගේම අපි තව එක දෙයක් බලලා ඉස්සරහට යන් අපි දකිනවා මේ සෙරුබ්බාබෙල් දෙවියන් වහන්සේගේ අනර්ග සේවයක් කරපු මිනිසෙක්. ඒ තමයි අපි බැලුවා ගිය සතියේ නෙහෙමියා සම්බන්ධව. එතකොට මෙතන අපි දකිනවා මේ නෙහෙමියා ඇවිල්ලා පවුර
ගොඩනගන්න පෙර සෙරුබ්බාබෙල් ඇවිල්ලා ඊශ්‍රායෙල් වලට උත් වහල්කමේ හිටියේ. ඔහු ඇවිල්ලා දේවමාලිගාව ගොඩ නැගුවා. එතකොට දේවමාලිගාව නෙබුකද්නේසර් කඩලා බිඳලා දැම්මට පස්සේ ක්‍රිස්තු පූර්ව 526 නැවත සෙරුබ්බාබෙල් ඇවිල්ලා තමයි දේවමාලිගාව ගොඩ නැගුවේ. එතකොට සෙරුබ්බාබෙල්ව ඒ කාරණාව සඳහා දෙවියන් වහන්සේ ආලේප කරලා පාවිච්චි කළා. ආමෙන්. ඔව් විප්‍රවාසයේ හිටපු මිනිස්සෙක්. ඔව් හිටියේ මේ වහල්කමේ දේශයක. හැබැයි දෙවියන් වහන්සේගේ ආත්මය ඔහු වෙතට ඇවිල්ලා. ඔහුට කිව්වා යන්න සෙරුබ්බාබෙල් යෙරුසලමට. ඔයා යෙරුසලමට ගිහිල්ලා දේවමාලිගාව හදන්න කියලා කිව්වා. එතකොට නෙහෙමියාට දෙවියන් වහන්සේ නෙහෙමියාව පාවිච්චි කළේ. අපි ගිය සතිය ඇහුවා යෙරුසලම වටේ තියෙන පවුර හදන්න. පවුර හදන්න. ඒ පවුර හදන කාලේ දේවමාලිගාව ගොඩනගලා තිබුණා. දැන් ඒක කලේ කවුද? ඒ වැඩේට දෙවියන් වහන්සේ පාවිච්චි කළේ සෙරුබාබෙල්ව. දෙවියන් වහන්සේ එක වෙලාවක මේ සෙරුබාබෙල් අධෛර්යමත් වන විට දෙවියන් වහන්සේ උට කතා කරපු වචනයක් අපි බලමු. සෙකරියා 4:6 මෙහෙම කියනවා. සෙකරියා 4:6 එකල ඔහු මට උත්තර දෙමින් සෙරුබ්බාබෙල්ට ස්වාමින් වහන්සේගේ වචනයමේය. එනම් බලයෙන්වත් ශක්තියෙන්වත් නොව මාගේ ආත්මයෙන් යයි සේනාවල ස්වාමින් වහන්සේ කියනසේක. දැන් මෙතන ඔබ තවදුරටත් මේ බලාගෙන යද්දී මේ නවයිනි වගන්තිය කියනවා සෙරුබ්බාබෙල්ගේ අත්වලින් මේ ගෘහයේ අත්තිවාරම තැබුවක් මෙන් ඔහුගේ අත්වලින් ඒක තීන්දුව කරනවා. ඒ කියන්නේ අත්තිවාරමේ ඉඳලා සියලු වැඩ අවසන් වනතුරු දෙවියන් වහන්සේ මේ සෙරුබ්බාබෙල් කරන කරගෙන තමයි දේවමාලිගාව ගොඩ නැගුවේ. ආමෙන්. හලෙලූයා. මෙතන කියනවා ඔහුගේ අත්වලින් ඒක තීන්දුව කරනවා. එසේ සේනාවල ස්වාමීන් වහන්සේ නුඹලා ළඟට මා ආවි බව නුඹලා දැනගන්නවා ඇත. එතකොට මේ සෙරුබ්බාබෙල්ට විරුද්ධව බාධාවල් එද්දී දෙවියන් වහන්සේ ඉස්සරහට ඇවිල්ලා කියනවා බලයෙන්වත් ශක්තියෙන්වත් නෙවෙයි මගේ ආත්මයෙන් තමයි සෙරුබ්බාබෙල් වැඩ කරන්නට යන්නේ. ආමෙන්. එතකොට ඔබට පැහැදිලිද මේ දෙවියන් වහන්සේගේ සේවාවන්? රයිට්. රජවරු හැටියට සේවය කරන්න, ලෙවිවරු හැටියට සේවය කරන්න, ඒ කියන්නේ පූජකයන් හැටියට, ඊට පස්සේ අනාගත වක්තරුන් හැටියට සේවය කරන්නට, නායකයන් හැටියට, විනිශ්චයකාරයන් හැටියට සේවය කරන්නට දෙවියන් වහන්සේ ඔවුන්ව පත් කළ බවට ඔවුන් තුල තිබුණු ප්‍රධානම දේ මොකද්ද? ඒ තමයි ශුද්ධාත්මන් වහන්සේ. දැන් ඔබට පැහැදිලිද? මම හිතනවා යම් කිසි පැහැදිලිකමක් එන්න ඇති. දැන් අපි ඉස්සරහට තව යන්න යනවා. රයිට්? එහෙමනම් දෙවියන් වහන්සේගේ යම් මෙහෙවරක් කරන්නට ඒ කැඳවීම කොහෙන්ද එන්නේ? ස්වර්ගයෙන්. අංක 1. ඊට පස්සේ කැඳවීමට ඔබින ලෙස ඊට පස්සේ උන්වහන්සේ මොකද කරන්නේ? එයාව ආලේප කරනවා. එයා රජ කෙනෙක් නම් රජකු ලෙස පාලනය කරන්න ආලේපය මුදා හරිනවා. එයා ප්‍රොපේතවරයෙක් නම් ප්‍රොපේත වාක්‍යයන්ට ඒ ආලේපය පාවිච්චි කරනවා. ඒ වගේම විනිශ්චයකාරයෙක් නම් ඒකට අවශ්‍ය කරන බලය දෙනවා. දැන් අපි දන්න සැම්සන්ට ලොකු ශක්තියක් දීලා තිබ්බා දෙවියන් වහන්සේ. පිලස්තරුන් එක සටන් කරලා ඊශ්‍රායල් ආරක්ෂා කරන්න. රයිට්. අන්න ඒ වගේ ඒ විවිධ කාර්යයන් සඳහා මේ සේවය ඔබ මා තුලින් අරගන්නේ කවුද? දෙවියන් වහන්සේගේ ආත්මයයි. දැන් එතකොට දෙවියන් වහන්සේගේ සේවය කරන්නෙකුට යමෙක් විරුද්ධ වෙද්දී ඒ විරුද්ධ වෙන්නේ දෙවියන් වහන්සේගේ ආලේපයේ ක්‍රියාවට විරුද්ධවයි. මේක ඔබ පැහැදිලි කරගන්න ඕනේ. මොකද මේ දේව සේවය නිකන් ලෝකේ අර මේ සමිති සමාගමක් හැටියට සලකන්න එපා. රයිට්? ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඊට පස්සේ. ඒ නිසා මේ දෙවියන් වහන්සේගේ සේවයට කැඳවීම එන්නේ ආලේපය දෙන්නේ මම ඔබට කලිනුත් කිව්වා සෙනග නෙවෙයි දෙවියන් වහන්සේ. අනේකට සෙනග කීකරු වුණා. ඒ නිසා අපි දකිනවා මේ පරණ ගිවිසුම පුරාවටම ශුද්ධාත්මන් වහන්සේගේ මෙහෙවර තමයි සිදු වෙලා තිබෙන්නේ. රයිට්? ඒක ශුද්ධාත්මන් වහන්සේගේ විශේෂ ප්‍රකාශ වීම කරන කොටගෙන දෙවියන් වහන්සේ ආත්මයන් වහන්සේ කරන කොටගෙන තමයි මේ මනුස්සයව පාවිච්චි කරලා තියෙන්නේ. අපිට ඊටාම පැහැදිලි. අපි දැන් එමු පරණ ගිවිසුමෙන් ඉඳලා අලුත් ගිවිසුමට සංක්‍රමණය වන ප්‍රධාන මොහොතට, ප්‍රධාන දේව සැලැස්මට. ඒ කවුද? ඒ තමයි යේසුස් වහන්සේ. රයිට්? පරණ ගිවිසුම අවසන් කරමින් නව ගිවිසුමක ආරම්භයක් ඇති කරන්න දේවත්වයේ මනුකයක් අරගත්තා. දැන් මේ අවස්ථාවේදීත් අපි තාම පැහැදිලිව දකිනවා ලූක් 1:35 කියවලා බලන විට
ලූක් 1:35 අපි කියවලා බලන විට ජේසුස් වහන්සේගේ උපත සඳහා කවුද දායක වුනේ? බලන්න ලූක් 1:35 අපි ඉක්මන බලමුද? දේවදූතයා ඇයට උත්තර දෙමින් ශුද්ධාත්මයන්න් වහන්සේ නුඹ කෙරෙහි පැමිණෙනසේක. මහෝත්තමයන්ගේ ආනුභාවද නුඹ වසා ගන්නේය. ඒ නිසා උපදින්න සිට තැනැත්තේ ශුද්ධය. දෙවියන් වහන්සේගේ පුත්‍රයා නොයයි කියනු ලබනසේක. ඔබට පැහැදිලිද මේ මාංශවත් වීම සඳහා ජේසුස් වහන්සේගේ මාංශවත් වීම සඳහා උපස්ථාන කළේ කවුද? ශුද්ධාත්මයන් වහන්සේ. මෙතන දේවදූතයා කිව්වේ නැහැ. දැන් එකම දෙවියන් වහන්සේ. දැන් මෙතන පටලව ගන්න එපා. නමුත් ශුද්ධාත්මයන් වහන්සේ ගැන විශේෂ විලස මෙතන කතා කරනවා. මෙතන කිව්වේ නැහැ දෙවියන් වහන්සේගේ මේ බලයක් ඔයා වෙතට එනවා කියලා. නමුත් මෙතන කතා කරනවා ශුද්ධාත්මයන් වහන්සේගේ ආනුභාවය. නැවතත් ඒ වචනේ කියන්නේ. දේවදූතයා ඇයට උත්තර දෙමින් ශුද්ධාත්මයන් වහන්සේ නුඹ කෙරෙහි පැමිණෙනසේක. කවුද එනවා කියලා කියන්නේ? මෙතන කිව්වේ නෑ මරියට යේසුස් වහන්සේ ඔයා වෙතට එනවා කියලා. රයිට්? දෙවියන් වහන්සේ ඔයා වෙතට එනවා කියලා. දේවදූතයා කියනවා පැහැදිලිව ඔහු ගාබ්‍රියෙල් ඔහු දන්නවා දේව ධර්මය. තියොලොජි හොඳටම දන්න කෙනෙක්. ඉතින් ඔහු කියනවා ශුද්ධාත්මයන් වහන්සේගේ අනුභවය ඔයා වෙතට එන්න යනවා. ආමෙන්. මට හුන්නේ ඔබ ආමෙන් කියනවා. ශුද්ධාත්මයන් වහන්සේගේ අනුභවය. එතන ශුද්ධාත්මයන් වහන්සේ කරන කොටගෙන තමයි මේ මාංශවත් වෙන උපත මේ කුස තුල නිර්මාණය වුණේ. දැන් අපිට ඊට පැහැදිලි ශුද්ධාත්මයන් වහන්සේගේ සේවය. ආමෙන්. මේක හරි පුදුමයි. දැන් අපි හිතනවා අපි අවුරුදු මෙච්චරක් දේව සේවය කරනවා මෙච්චරක් දේව සේවය කරනවා නේද? අපිට හිතෙන්න පුළුවන්. අපි වුණත් කරලා නැහැ. ශුද්ධාත්මයන් වහන්සේ අපෙන් ගන්න වැඩක් තමයි වෙලා තියෙන්නේ. ආමෙන්. දැන් මොකද මෙතන විය යුත්තේ? මේ ආලේපේ ලවන මිනිසයා ශුද්ධාත්මයන් වහන්සේට ඊට දෙන්න ඕනේ. නැත්තම් බෑ. දැන් සාවුල් ආත්මයන් වහන්සේට ඊට දුන්නා, ධර්ම වාක්‍ය පැවසුවා, නියමයි රජ වුණා. හැබැයි කාලයක් ගියාට පස්සේ ඊට දුන්නේ නැහැ. ඔහු අකීකරු වෙන්න ගත්තා. අවස්ථා දෙකක් භයානක විදියට ඔහු අකීකරු වුණා. දෙවනාංශික විශාල ප්ලෑන් ඔහු නැති කරලා දැම්මා. තමන්ගේ මාංශයෙන් හැසිරීලා. අවසානයේ උන්වහන්සේ ආත්මයන් වහන්සේ අර වෙන කෙනෙකුට දුන්නා. ඇයි? දෙවියන් වහන්සේගේ හදවත හඳුනාගත්තේ නැතුව වැඩ කරා. අනාගත වක්තුන් ගිහිලා මේ අවදි කරන්න බැලුවා. ඒකේ සාමුවෙල් ගිහිලා කිව්වා මේ සවුල් මෙහෙම කරන්න එපා කියලා. හැබැයි ඔහු එහෙම කරා. ඒ නිසා මොහුගේ අන්ධභාවය නිසා ඔහු මාංශිකව වැඩ කරන්න ගියපු නිසා පසු කාලීනව දෙවියන් වහන්සේ ඒ ආලේපය අර වෙන කෙනෙකුට දුන්නා. ඔබට පැහැදිලිද? ඒ නිසා ආත්මයන් වහන්සේ ඔබව යම් දේවල් වලට තෝරගත්තාම ඒ ආත්මයන් වහන්සේට මුළු හදවතින් ඉඩ නොදී ඔබ ආත්මයන් වහන්සේව කාමරයකට දාලා ලොක් කරලා ඔබට ඕන විදියට වැඩ කරන්න ගියොත් ඒ ආලේපය දෙවියන් වහන්සේ වෙන කෙනෙකුට දීලා පාවිච්චි කරන්න පුළුවන්. අපි දකින්නේ ආලේපෙට ඉඩ දුන්න මිනිස්සු තුලින් ආත්මයන් වහන්සේ ක්‍රියාත්මක වෙලා උන්වහන්සේගේ සැලසුම් ඉෂ්ට කරගත්තා. දැන් බලන්න මරියා ඒ ආලේපෙට ඉඩ දුන්නා. හොඳට මතක තියාගන්න මේ ශුද්ධාත්මයන් වහන්සේ කවදාවත් බලහත්කාරකම් කරන්නේ නැහැ. ළඟ ඉන්න කෙනාට කියන ශුද්ධාත්මයන් වහන්සේ බලහත්කාරකම් කරන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. අපි කියන මරියා විතර ගාබ්‍රියෙල් ලැබෙල් කරන ශුද්ධාත්මයන් වහන්සේ ඔබ කෙරේ පහළ වෙනවා. ඔබ ගර්භණීව පුත්‍රයෙක් වදනවා. මේ ඔව්වට එන්න එපා. හරිද? මරියා කිව්වනම් කොහමද මේ ඔව්වට එන්න එපා. මේ මම යෝසෙෆ්ට විවාහබස් දීලා තියෙන්නේ. මගේ කුසේ හැදෙනව නම් හැදෙන්න ඕනේ. යෝසෙෆ්ගේ දරුවෙක් ඒ හර වෙන කිසිවෙකුට බෑ. කියලා මම පොරොන්දුවක් දීලා තියෙන්නේ කියලා කිව්වනම් ගාබ්‍රියෙල් කියලා අනේ නගියම කියන්න එපා. නෑ ඔහොම වෙන්නේ නෑ. දෙවියන් වහන්සේ ඇයට කතා කළා. ඇයට පණිවිඩ එව්වා. ඈ කිව්වා මම ස්වාමීන් වහන්සේගේ දාසිය. ඔබ කැමති ලෙස වේවා. ඊට පස්සේ තමයි ආත්මයන් වහන්සේ ඇතුළු වෙන්නේ. ආත්මයන් වහන්සේ ඔබ වෙතට එනවා මෙහෙම වැඩක් වෙන්න යනවා කියන පණිවිඩය ඉස්සෙල්ලාම ආවා. හැබැයි ඊට පස්සේ ඇගේ කීකරුකම බලාපොරොත්තු වෙනවා. ඒකට ඊට දීම බලාපොරොත්තු වෙනවා.
ඈ පොඩක් අර චුටි අප්සෙට් එකක් වුණා. ඈ කිව්ව එක පාට මම පුරුෂයෙක් වඳුරගෙන නැහැ. ඉතින් මම කොහොමද ගර්භණී වෙන්නේ? ඊට පස්සේ තමයි මේ පණිවිඩයේ ගාබ්‍රියෙල් තේරුම් කරලා දෙන්නේ නෑ නංගි එහෙම නෙවෙන්න යන්නේ. ශුද්ධාත්මයන් වහන්සේගේ අනුභවය ඇවිල්ලායි මේ දරුවා හැදෙන්න යන්නේ. ඉතින් ඈගේ හදවත මට දන්නේ ඒ ගැන මට විස්තර කරන්න මට තේරෙන්නේ නැහැ. නමුත් ආගේ හදවත සූදානම් වෙලා තිබුණා දෙවියන් වහන්සේ වෙනුවෙන්. මම මේ උදෑසන අහන්න කැමතියි ඔබ කී දෙනෙක්ගේ හදවත සූදානම්ද දෙවියන් වහන්සේ වෙනුවෙන්? ඔබේ පරමාර්ථයන්, ඔබේ අභිලාෂයන්, ඔබේ කැමැත්ත ඉෂ්ට කරගන්න නෙමෙයි. ඔබ කී දෙනෙක් ලෑස්තිද? ඔබේ ජීවිතය ඔබ ලෑස්ති කරගෙනද? ඔබේ දරු පවුල ඔබ ලෑස්ති කරගෙනද? ඔබේ මුදල් ඔබ ලෑස්ති කරගෙනද? ඔබේ ජීවිතය ඔබ ලෑස්ති කරගෙනද? දෙවියන් වහන්සේගේ සැලැස්ම කරන්න. ඒක තමයි දෙවියන් වහන්සේ අපෙන් වර්තමානයේ බලාපොරොත්තු වෙන්නේ. අපේ සැලසුම කරන්න නෙවෙයි. මරියාට ප්ලෑන් එකක් තිබුණා. හැබැයි අතර මග ඇවිල්ලා දේවදූතයා කතා කරන විට එයා ඒකට එකඟ වෙනවා. ඉතින් ඇයට තිබුණ යෝසෙප් එක්ක විවාහ වීමේ බලාපොරොත්තුවක්. ඒගේ අනාගතය ගැන සිහිනයක්. අපි කසාද බැඳලා යෝසෙප් ඔයාලා ගෙදර ඉමු මේ නේද? අපි මෙහෙම කරමු මෙයාට ලොකු ප්ලෑන් එකක් තිබුණා එයාගේ අනාගතය ගැන. හැබැයි මේ පණිවිඩය ඒ සියලු බලාපොරොත්තු කඩ වුණු පණිවිඩයක්. ඇයි සියල්ලට වඩා දෙවියන් වහන්සේට කීකරු වෙන්න ඕන කියන පණිවිඩයක්. එතකොට ඒකට ඊට දුන්නා. ඊට පස්සේ තමයි ශුද්ධාත්මයන් වහන්සේ ආවිතට ඇවිල්ලා උන්වහන්සේගේ සේවය කරන්න පටන් ගත්තේ. ඒ නිසා කවදාවත් දෙවියන් වහන්සේ කෙනෙකුට බලහත්කාරකම් කරන්නේ නැහැ. රයිට්? බලහත්කාරකම් කරන්නේ නැහැ. ඔබේ ජීවිතය දෙන්න, ඔබේ අරවා දෙන්න, මෙව්වා දෙන්න, ඒවා දෙන්න, ඔබේ වාහන දෙන්න, ඔබේ මුදල් දෙන්න කියලා දෙවියන් වහන්සේ කාටවත් බලහත්කාරකම් කරන්නේ නැහැ. දෙවියන් වහන්සේට ඕනේ නැහැ එහෙම. එයා දෙවියන් වහන්සේ. රයිට්? ඔබ නැත්තම් තව කෙනෙක් ඉන්නවා, මම නැත්තම් තව කෙනෙක් ඉන්නවා උන්වහන්සේට. බලහත්කාරකම් කරන්නේ නැහැ. කාට හරි බලෙන් එන්න ඕනේ නැහැ. ඒ සොකීය කැමැත්තෙන් ඉන්නට ඕනේ. ඒකයි ශුද්ධාත්මයන් වහන්සේට යමක් මිනිස්සුගේ ජීවිතේ කරන්න පුළුවන් අවස්ථාව. මුළු කීකරුකම. දැන් මරියතුමිය මුළු කීකරුකම තිබුණා. එයා දන්නවා ඇයට සමාජයේ තියෙන අභියෝගය. මොකද පුරුෂයෙක් නැතුව ගර්භණී වුණාම ජිදෙව් නීති අනුව ගල් ගහලා මරනවා. ඒ පුරුෂයෙක් නෑනේ එහෙනම් අනිවාර්යයෙන් මේ අනාචාරකම් කරලා කියලා. ඒක ලොකු ගැටලුවක්. හැබැයි සමාජීය අභියෝගයටත් ඈ නිර්භයව ඒකට මුහුණ දෙන්න කැමැත්තෙන් එයා දෙවියන් වහන්සේට එකඟ වෙනවා. වහන්සේගේ කැමැත්ත මා තුල කරන්න. මේක හරි මේ අදි ස්වභාවික අවස්ථාවක්. යුවතිය තරුණියක් මෙහෙම එකඟ වෙනවා කියලා කියන්නේ. නමුත් දෙවියන් වහන්සේට සැලසුමක් තියෙනවා. වැඩක් කරන්න ඕනේ මේ දේ. මේ පුත්‍රයාණන් පොළොවට එවන්නට ඕනේ. මේ සැලසුම පොළොවේ ඉෂ්ට වෙන්නට ඕනේ. ඉතින් බලන්න මේ කෝලින් එක එද්දී ඈගේ හදවත දෙවියන් වහන්සේගේ සැලසුම ඉටු කරන්න ලෑස්ති පිට තිබුණා. වව්. දෙවියන් වහන්සේට අන්න ඒ මිනිස්සු හරියට වටිනවා. මොකද්ද? දෙවියන් වහන්සේගේ සැලසුම යමෙක් තුල ඉෂ්ට කරන්න ඉඩ ප්‍රස්තාව තිබීම. දැන් සමහර අයව දෙවියන් වහන්සේගේ සැලැස්ම ඉෂ්ට කරගන්න දෙවියන් වහන්සේට ගේන්න මාර වැඩ කරන්න වෙනවා. දැන් බලන්න අපි දැන් මෝසස්ගේ චරිතයේ දේශ බලද්දී මිනිහා බෑම තමයි කිව්වේ. බෑමයි නේද? අපි දකින්නේ මිනිහා බෑමයි. මං අන්තිමට මම කතා කරන්න දැල්ලා කියලා කිව්වා. හරිද? බෑම කියලා කිව්වා. ඊට අතේ සැරයටි බිම දාපන්. ඒක සර්පෙක් වුණා. අල්ලපන් කිව්වා. ආයෙ සැරයටි වුණා. එහෙනම් හරි කියලා ආයෙ ෂේප් එකේ ඉද්දි ආයෙ කියනවා. ඉතින් මම ගිහිල්ලා කොහොමද කතා කරන්නේ? මට ගොත ගැහෙනවනේ ස්වාමීනි කිව්වා. දෙවියන් වහන්සේට ආයෙ පොඩ්ඩක් හරි මම ඒකට ආරොන්න සෙට් කරලා දෙන්නම්. මම ඔහු සමග ඉඳලා උඹ වෙනුවට ඔහුව දාමු කතා කරන්න. උඹ ගිහිල්ලා පෙනී හිටපන්. හරිම අමාරු නා ගේන්න. සමහරු දෙවියන් වහන්සේගේ ප්ලෑන් වලට ගේන්න හරි අමාරුයි. අර යෙරමියා කියනවා වියගහට හුරු නැති නාම්බෙක් වගේ සමහර අය. නේද? ඔබ දැන් නම් ළමයිට ඔය දකින්න නැහැ. අපි දැක්ක පොඩි කාලේ අපේ ගෙවල් අපි ඒවකට හිටපු ගෙවල් පිටිපස්සේ ලොකු වෙල්ලේ ආයක් තිබුණා. ඒ වෙල්ලේ ආයේ සමහර කාලවල වලට මේ අපි දකිනවා මේ වහු පැටව අරගෙන නේද? ගොනාගේ මේ මොනවාද? ගොනාගේ තරුණ කාලේ වස්සනේ. හරිද? වහු පැටව අරගෙන මේ කරත්තේ බඳින්න ඔවුන් ලෑස්ති කරනවා. කොහොමද ලෑස්ති කරන්නේ? මේ ඔවුන්ගේ කට මේ කරට මේ කොට කෑල්ලක් දාලා ඉස්සලම කරන්නේ අර මේ මොනවාද? අර මේ පොල්ලතු දෙකක් එකට ගැට ගහලා කරට දානවා. මෙතෙන්ට.
මේ පොල් පිටි දෙක දෙපැත්තට බේරෙනවා පොල් අතු දෙක මේ අර අගිස්සෙන් එකට ගැට ගහලා දාපු ගමන් දුවනවා කඩාගෙන දුවන්නේ. ඉතින් දුවලා ඒවා නැති කර ගන්නවා ඊට පස්සේ අර මිනිස්සයා කොහොම හරි ෂේප් එකේ ගිහලා ආයෙ එකක් දාපු ගමන් මූට හරියට කිචි කැවෙනවා මෙතන. මූ කඩාගෙන දුවනවා. මේක සතියක් විතර කරපුවාම ඌට ඒක ගාණක් නෑ ඒක දැම්මා කියලා ගාණක් නෑ ගොනා වගේ ඉන්න පටන් අර ගන්නවා. ඊට පස්සේ අර මිනිස්සයා කරන්නේ මේ මොනවාරි මේ කොට කෑල්ලක් තව ලී දෙකක් දෙපැත්තෙන් ගැට ගහලා ඒක පොළොවට දාලා කොට කෑල්ලක් කරට දානවා. ඒක බැලන්ස් වෙන්න. ඒක තියලා ගැට ගහනවා. ඊට පස්සේ අරයට පොඩ්ඩක් ඉන්න බෑ එහෙම දඟලනවා. ඒකත් සතියක් දෙකක් ගියපුවාම ඌට ගාණක් නෑ. ඊට පස්සේ ඌ කරත්තෙට බඳිනවා. ඔය ඉන්නේ ගොනා වගේ ඊට පස්සේ දඟලන්නේ නෑ. ඒ දන්නවද? ඊට කලින් අර විය ගහට ඌ හුරු නෑ. ඊට පස්සේ අර කොට කෑලි කරේ තියාගෙන සීසන් කරලා මෙතන තුවාල වෙලා තුවාල වේලිලා ඊට පස්සේ මෙතන නිකන් හරියට ගොරෝසු වෙලා ඊට පස්සේ අර විය ගහ තියන්න සුදුසු මට්ටමට එනවා. ඉතින් අර විය ගහ මේට හුරු නැති නාම්බ කාලේ අරකට හුරු වෙනකන් අර මිනිස්සයා පිටිපස්සෙන් ගහනවා අල්ලගෙන. ඉතින් යරමයා කියනවා විය ගහට හුරු නැති නාම්බෙක් මෙන් මන් දඬුවම් වින්දා. දැන් මේ ශුද්ධාත්මයන් වහන්සේගේ මෙහෙවරට යමෙක් තුල ශුද්ධාත්මයන් වහන්සේගේ මෙහෙවර ඉෂ්ට කරන්න බැරි විදියට මිනිස්සුયો තමන්ගේ ලෞකික කාරණාවල් වලට ඉඩ දීලා ඒ මානසික தত্ত্বය තමන්ගේ ඔළුව පුරව ගන්නවා. ඒතර ශුද්ධාත්මයන් වහන්සේට ක්‍රියා කරන්න බෑ. අන්න ඒ වගේ අවස්ථාවල වල මිනිස්සු සමහර ප්‍රශ්න වලට ගැටලු වලට පත් වෙනවා. ඊට පස්සේ තමයි ඔවුන් තේරුම් ගන්න නෑ මං දෙවියන් වහන්සේගේ වැඩේ නොකරපු නිසායි මට මෙහෙම වුනේ කියලා. ඒකට කාලයක් යනවා සමහර අත්දැකීම් වලින් යන්න වෙනවා. රයිට්? දෙවියන් වහන්සේගේ වැඩේට තෝරගත්තු ඔබ දෙවියන් වහන්සේගේ ආලේපය දීලා ඔබව තෝරගෙන තිබෙනවා නම් ඔබට වෙන දේවල් හරියන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. රයිට්? මම මේ වචනේ ඇව්වේ 1995. දැන් අවුරුදු 26කට 27කට උඩින් මම ඇව්වා මේ ඔයාට දෙවියන් වහන්සේගේ සේවය තියෙනවා නම් මොනවත් හරියන්නේ නැහැ කියලා කිව්වා. රයිට්? ඒ වගේ දෙවියන් වහන්සේගේ ආලේපය යමෙකුට දීලා යාව වෙන් කරලා තියෙනවා නම් වෙන ලෝකේ මොන දේවල් ඔබ කරන්න ගියත් ඔබ අසාර්ථක වෙනවා. ඔබ රස්සාවල් කරන්න ගියොත් අසාර්ථක වෙනවා. ඔබ බිස්නස් කරන්න ගියොත් ඒව අසාර්ථක වෙනවා. ඇයි? දෙවියන් වහන්සේ ඔබ ආලේප කරලා තියෙනවා දෙවියන් වහන්සේගේ වැඩේ කරන්න. ඒ වැඩෙන් පිට ඔයාට යන්න බෑ. ඇයි? ඔබ කැඳවගෙන තියෙන වැඩේට. ඒක මතක තියාගන්න. රයිට්? ඉතින් අපි දකිනවා මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පිළිසිඳ ගැනීමේදී කෙලින්ම දායක වෙනවා ශුද්ධාත්මයන් වහන්සේ. ඊට පස්සේ අපි දකිනවා තව ඉදිරියට එන විට යේසුස් වහන්සේගේ මෙහෙවර උන්වහන්සේ කරලා අවසාන වෙලා උන්වහන්සේ මලවුන්ගෙනුත් නැගිටලා උන්වහන්සේ ගෝලයන්ට මහා ආඥාව දෙනවා. මොකද්ද මහා ආඥාව? නේද? කොහෙද ලියලා තියෙන්නේ? මතෙව් 28 18 19 20 වගන්ති තුන අපි බලමු. මේක තමයි ගෝලයන්ට දුන්න විශාල මලුත් ගිවිසුමේ මහා ආඥාව. මේ මහා ආඥාව ඔබ දැනගන්නට අවශ්‍යයි. රයිට්? මහා ආඥාව නැත්නම් විශාලතම ආඥාව මොකද්ද උන්වහන්සේ කිව්වේ? අපි කියමු මතෙව් 28 18 19 20 මහා නියෝගය. යේසුස් වහන්සේ ඔවුන් ළඟට ඇවිත් කතා කොට ස්වර්ගයේහිද පොළොවේහිද සියලු බලය මට දී තිබේ. එබැවින් නුඹලා ගොස් සියලු ජාතීන් ගෝලයන් කරන්න. පියාණන්ගෙත් පුත්‍රයාණන්ගෙත් ශුද්ධාත්මයන්ගෙත් නාමයට ඔවුන් බෞතිස්ම කරන්න. මා විසින් නුඹලාට අනකල සියල්ලම පවත්වන්නට ඔවුන්ට උගන්වන්න. මමද ලෝකාන්තිමේ දක්වා සෑම කල්හිම නුඹලා සමග සිටිමි කීසේක. දැන් යේසුස් වහන්සේගේ මහා නියෝගය වුණේ මොකද්ද? මේ සකල ජාතීන්ට කියලා සුභාරංචිය ප්‍රකාශ කරන්න, ඔවුන් ගෝලයන් කරන්න, ඊට පස්සේ උන් බෞතිස්ම කරන්න, උගන්වන්න, ගෝලයන් කරන්න, උන් බෞතිස්ම කරන්න. ලෝකයේ අවසානයේ දක්වා මම මේ වැඩේ කරන මිනිසුත් එක්ක ඉන්නවා කියලා. දැන් දෙවියන් වහන්සේ නැත්නම් යේසුස් වහන්සේ යම් කාර්යභාරයක් පවරනවා උන්වහන්සේගේ ගෝලයන්ට. මොකක්ද ඒ කාර්යභාරය? ඔබ ගිහිල්ලා මේ සුභ ආරංචිය මිනිස්සු අතර ප්‍රකාශ කරලා ඔන්ට උගන්වලා ඔවුන් ගෝලයන් කරන්න. ඊට පස්සේ ඔවුන් බෞතිස්ම කරන්න. ඉතින් මේ වැඩේ කරන්න ඔවුන්ට මේ වගකීම බාර දුන්නා. ඉතින් මේ වගකීම බාර දීලා උන්වහන්සේ නිකන් හිටියේ නැහැ. මේ මහා නියෝගය ඉෂ්ට කරන්නට බෑ. කුමක් නැතුවද? දැන් මෙච්චරලා අපි ඉගෙන ගන්න දේ මොකද්ද? ශුද්ධාත්මයන් වහන්සේ නැතුව. දැන් අපි ආරම්භයේ පටන්ම බලාගෙන ඉන්නේ විවිධ මිනිස්යන්ව දෙවියන් වහන්සේගේ සැලැස්ම සඳහා භාවිතා කරනු ලැබුවේ ශුද්ධාත්මයන් වහන්සේ. ශුද්ධාත්මයන් වහන්සේ නැතිව දේව සේවයක් නැහැ හැමෝම කියන්නේ. තව වතාවක් කියන්නේ.
තව වතාවක් කියන්න. ශුද්ධාත්මයන් වහන්සේ නැතුව දේව සේවයක් නැහැ. දැන් එහෙනම් මහා නියෝගේ ඉෂ්ට කරන පිණිස උන්වහන්සේ දකින්නම පැහැදිලිවම මේගොල්ලන්ට තනිව කරන්න බෑ. දැන් ඒ වෙනතුරු තවුන් ශුද්ධාත්මයන් වහන්සේගේ ආලේපය ලැබලා තිබුණේ නැහැ. කවුද? ගෝලයෝ. උන්වහන්සේ තෝරගත්තු අපොස්තලවරු. ඒතර ඔබ අහන්න පුළුවන් ඉතින් ඒගොල්ලෝ ගිහලා යක්කු දුරු කරේ හාස්කම් කළේ එතකොට කොහොමද කියලා. ඒ ඇවිල්ලා උන්වහන්සේ දුන්නු ආධිපත්‍ය අරන් ගිහිල්ලා. ආධිපත්‍ය වෙන එකක්. රයිට්? අධිකාරී බලය වෙන එකක්. ආත්මයන් වහන්සේ වෙනම කෙනෙක්. රයිට්? දැන් මම කියනවා මම කිව්වා කියලා මම කාටට කතා කරලා කියන ඔයා ගිහිල්ලා මේ පාස්ටර් කිව්වා ඒක එයාට කියලා අර දේ ඉල්ලගෙන එන්න කියලා. එතකොට එයා යන්නේ මම කියපු වචනේ අරන් ගිහලා අදාළ දේ අරන් එනවා. දැන් මේක මම ඕක මම කියලා දාන්නම්. මේ කවුරු හරි පාස්ටර් කිව්වා කියලා එහෙම කියාගෙන ආවොත් මට කෝල් එකක් දීලා මිස මොනවත් දෙන්න එපා. නැත්නම් හරි ප්‍රශ්නයක් එනවා. නේද? කවුරු හරි කිව්වද පාස්ටර් කිව්වා ඔයාගෙන් 50000ක් ඉල්ල ගන්න කියලා. මම ගෙවන්න ඊට පස්සේ. ඉතින් මගෙන් අහන්න නැතුව පාස්ටර් කිව්වා කියලා මොනවා හරි ඔබෙන් ඉල්ලුවොත් නැත්නම් පාස්ටර් කිව්වා කියලා ඔබට මොනවා හරි කිව්වොත් පාස්ටර් කිව්වා කියලා මොනවා හරි ඉල්ලුවොත් මම මේ අපේ සභාවේ අයට කියන්නේ. හරිද? පාස්ටර් මංගල කිව්වා මෙන්න මෙහෙම දෙයක් කියලා කිව්වොත් ඔබ තව කාට හරි කියන්න ඉස්සර වෙලා මගෙන් අහන්න. පාස්ටර් මංගල කිව්වා මෙන්න මේ දේ වාගෙන් ඉල්ල ගන්න කියලා කිව්වොත් එයාට ඒක දෙන්න ඉස්සරලා මගෙන් අහන්න. මගෙන් අහන්න නැතුව ඔබ මම කිව්වා කියලා කවුරු හරි මොන හරි ඔබ කරලා දීලා මොන හරි කරලා පැටලුනොත් මම වගේ කිර නොලැබේ. අද 2021 ඔක්තෝබර් 10 වෙනිදා ඔන්න කිව්වා 10:45ට මේක රෙකෝඩ් වෙනවා. මේක තමයි මගේ සාක්ෂිය. හරිද? හින්දා පාස්ටර් කිව්වා අරක කිව්වා මේක කිව්වා එක කිව්වා කියාගෙන ආව මම ඔබට වගේ කියන්නේ නැති බවත් මතක තියාගන්න. ඒක වෙනම කතාවක්. දැන් යේසුස් වහන්සේගේ ගෝලයන් තුල ක්‍රියාත්මක වුණේ කුමක්ද? අධිකාරී බලයක්. හැබැයි ඒ වන විට ශුද්ධාත්මයන් වහන්සේගේ ආලේපය උන්ට ලැබිලා තිබුණේ නැහැ. ඔවුන්ගේ යක්කු දුරු කළේ ස්වාමින් වහන්සේගේ ආධිපත්‍ය අරගෙන. උන්වහන්සේ කිව්වා යන්න ගිහිල්ලා යක්කු දුරු කරන්න. එතකොට ඔවුන් ගිහිල්ලා යක්ෂයා දුරු වෙන කියනකොට දුරු වුණා. මොකද යේසුස් වහන්සේගේ අවසරය උන්ට තිබෙ හින්දා. ලියුම අරගෙන යන්නේ අන්න ඒ වගේ. දැන් පහුගිය කොවිඩ් කාලේ ආයතනයේ ප්‍රධානියාගේ ලියුමක් අරන් යනව නේද? ඒ ආයතනයේ ප්‍රධානියා නෙවෙයිනේ. ප්‍රධානියාගේ ලියුම අරන් යනවා. රයිට්? ඒ ලියුම බලලා ආරක්ෂකයන්ගෙන් හරිවා වැඩ කරනවා නේද? යන්න කියලා යවුවා. අන්න ඒ වගේ අවසරයක්. ඒකට කියන්නේ ආධිපත්‍ය. හරිද? නැත්නම් අර අධිකාරී බලය. ඒක තුලින් තමයි ඒගොල්ලෝ සේවය කළේ. හැබැයි යේසුස් වහන්සේ දැන් ස්වර්ගයට යන්න යනවනේ. දැන් එතකොට මේගොල්ලන්ට සේවය කරන්න අර වචනේ හරියන්නේ නැහැ. වෙනම දෙයක් ඔවුන් තුල, ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේගේ වැඩ සිටීම ඔවුන් තුල තියෙන්නට ඕනේ. ආමෙන්. දැන් පරණ කිස්මේ වුණා වගේම මේක වෙන්න ඕනේ බව දෙවියන් වහන්සේ දුටුවා. අනේ නිසා මහා නියෝගයේ ඉෂ්ට කරන පිණිස දෙවියන් වහන්සේගේ සැලැස්ම උනේ මොකද්ද ප්‍රධානම දේ? උන්වහන්සේ ගෝලයන්ට කිව්වා මේ මහා නියෝගයේ ඉෂ්ට කරන්න ඔබ එළියට බහින්න ඉස්සර වෙලා ඉහලින් නුබලා බලයෙන් සරසන තුරු නුවර නැවතිලා ඉන්න. හරි ලස්සනයි නේද? ඒ කියන්නේ යේසුස් වහන්සේ ප්‍රධාන වශයෙන් උන්ට ඉගැන්වූ දේ තමයි ශුද්ධාත්මයන් වහන්සේ නැතුව ඔබට සේවය කරන්න බෑ. එහෙනම් උන්වහන්සේට කියන්න දෙපා මහා නියෝගයේ දැන් මම ඔන්න කිව්වා යන්න දැන් ගිහලා වැඩේ කරන්න කියලා. නෑ. කීවෙන යන්න කියලා. ඉන්න. කවදා වෙනකන්ද? ඉහලින් ඵලය ඔයා කෙරෙහි එනකන් ඔයා එළියට බහින්න එපා. ආමෙන්. ඔබ යමත් තේරුම් ගන්න. දෙවියන් වහන්සේගේ මෙහෙවර කරන්න ඉහලින් බලය ඕනේ. අද ගොඩාක් අයට මේක පැටලිලා තියෙනවා. ඒගොල්ලෝ හිතනවා අපිට කරන්න පුළුවන් කියලා. කරන්න බෑ. කරන්න පුළුවන් නම් අද කොහොම තියේද මට දන්නේ නැහැ. ඉහලින් බලය ඕනේ. දෙවියන් වහන්සේගේ රාජධානියේ වැඩ සඳහා ඉහලින් අනුමැතිය අවශ්‍යයි. දැන් මම මේ ගැන බලද්දී අපි දකිනවා සාම්ප්‍රදායික සභාවල්. රයිට්? අපි දකිනවා මේ රටේ තියෙනවා සුද්දන්ගේ කාලයෙන් ඉඳලා එන නැත්නම් ලන්දේසින්ගෙන්, පෘතුගීසින්ගෙන්, ඉංග්‍රීසින්ගෙන් ආරම්භ වුණු සභාවල්. රයිට්? අපි සභා ඉතිහාසයේ බලද්දී මම හිතන්නේ මේ අවුරුදු 500කට වැඩිය අතීතයක් තියෙනවා ලංකාවේ කිතුණු සභාවට. නේද? අපි දකිනවා මේ සමහර මේ පුරාවිද්‍යා කැණීම් වලින් හොයාගෙන තියෙනවා මේ
මහා වංශයේ කතා කරන මිගාර සිටුවරයා ගැන. ඔහු ඉඳලා තියෙන අනුරාධපුර යුගයේ මිගාර සිටුවරයා. මහා වංශයේ මේක ලියලා තියෙන දෙයක්. ඔබ බලන්න මහා වංශයක් අරගෙන. හරිද? මහා වංශයේ මිගාර සිටුවරයාගේ සොහොන පහුගිය කාලේ අපේ ලංකාවේ පුරාවිද්‍යා කැණීම් වලින් හම්බ වුණා. ඔවුන් ඉසිර කරගත්තා මේක මිගාර සිටුවරයාගේ සොහොන කියලා. ඒ සොහොන ඇතුලේ තිබිලා උන්ට විශේෂ දෙයක් හම්බුණා. මොකද? කුරුසයක්. ඔබ දන්නවද? අන්න දැන් ඒක දාලා තියෙනවා මම හිතන්නේ දැන් ඒ තියෙනවද දන්නේ නැහැ. මේ අධ්‍යාපන මේ මොනවාද ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් මුද්‍රණය කරන ක්‍රිස්තු ධර්මයේ මම හිතන්නේ 9 වෙනි හෝ 10 වෙනි ශ්‍රේණියේ පොතේ දාලා තියෙනවා අනුරාධපුර යුගයේ කුරුසිය කියලා. රයිට් ඒක කෙරවල ලස්සනට මලක් වගේ දාලා ඒ කුරුසියේ තියෙන අනුරාධපුර යුගයේ කුරුසිය. මොකද්ද මේ අනුරාධපුර යුගයේ කුරුසිය? ඒ මිගාර සිටුවරයාගේ සොහොනෙන් හොයාගත්තු කුරුසිය. එතකොට මිගාර සිටුවරයා හිටියේ අනුරාධපුර යුගයේ. අනුරාධපුර යුගයේ ඔබ කවද්ද කියලා බලන්න. රයිට් ක්‍රිස්තු වර්ෂ මොන ගණන් වලද තිබ්බේ කියලා. අනුරාධපුර යුගයේ. එතකොට ලන්දේසි ප්‍රථම මේ පෘතුගීසි ආක්‍රමණය සිදුවෙන්න පෙර මිගාර සිටුවරයා හිටියේ. මට හරියට කාලවකවන චුට්ටක් විතර අමතකයි. හරිද? කොහමද අනුරාධපුර යුගයේ? අපේ රටේ යුගයන් තියෙනවා අනුරාධපුර යුගයේ, පොළොන්නරු යුගයේ, මහනුවර යුගයේ නේද? ඒ වගේ මේ රජවරු රජකම් කළ කාලයල් තියෙනවනේ. අපේ ලංකා ඉතිහාසයේ ඒක අනුරාධපුර යුගයේ තමයි මේ කුරුසිය හොයාගත්තේ. එතකොට ඔබට පේනවද මේ සුබ ආරංචිය අපේ රටට ඇවිල්ලා තියෙනවා. ඒ කාලේ ඉඳලා. හැබැයි අද අපේ රටේ කිතුණුව කොච්චරද ඉන්නේ? ඒක බලද්දි නේද? අවුරුදු 500ක් දේවල් වෙලා නැහැ. එතකොට ඒ කාලේ ඉඳලා ආරම්භුණු සභාවල් තියෙනවා. මේ සභාවන් වල ප්‍රධාන දේ තමයි ශුද්ධාත්මයන් වහන්සේව කාමරයකට දාලා ලොක් කරලා ඒගොල්ලෝ වෙනම මාංශික පාලනයකට සභාව ගෙනල්ලා. ඒතර සභාව මාංශික පාලනයකට එන විට මොකද වෙන්නේ? ශුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාව නතර වෙනවා. ඒතර ඒක නිකන් මේ පරිපාලනය මොකක් හරි අර දැන් පරිපාලන කාර්යාලය තියෙන ඒ ජීව විසරමේ යන්නේ වගේ නිකන් ලොක්ෙක් ඉන්නවා මේ එයා වට අධ්‍යක්ෂකවරු සෙට් එකක් ඉන්නවා ඒගොල්ලෝ ඕන විදිහට ඒවා කරගෙන යනවා රයිට් ඒක නෙවෙයි දෙවියන් වහන්සේගේ අරමුණ ඒ නිසා සමහර සාම්ප්‍රදායික සභාවල් නිකාම් මෙවුවා මේ නිකාම් ඔය ගොඩනැගිලි සමහර ඒවා බිඳ වැටිලා කඩාගෙන වැටිලා ඔය අපිට ආරංචි වුණා මේ ළඟ කිට්ටුව තියෙන ඒක සාම්ප්‍රදායික සභාවකට අයත් ගොඩනැගිල්ලක් චර්ච් එකක් ඒකේ කවුරුත් නැහැ ඒක දේව මෙහෙයක් නැහැ ඒක පූජකයෙක් නැහැ ඒක නිකන් ඔහෙ මේ ගරා වැටලා තියෙනවා දැන් මිනිස්සු වෙන දේවල් වලට ගිහිල්ලා ඉතින් මිනිස්සු දෙවනවා සදහන් නැහැ ඒගොල්ලෝ විවාහ කරගෙන අන්න જાති නොඋන් වෙන ඇදහිලි ක්‍රම වලට ඇතුල් වෙලා අන්න ඒ වගේ ඇයි මේ ආත්මයන් වහන්සේගේ ක්‍රියාවලියට ඉඩ දීලා නැතුව ඒක සාම්ප්‍රදායික කරලා තියෙනවා අන්න ඒ නිසා දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ බැලුවා මේ මහා නියෝගය ඉෂ්ට කරන්න නම් අනිවාර්යයෙන්ම ශුද්ධාත්මයන් වහන්සේගේ ආලේපය ඕනේ අනේ ඒ නිසා මේ ගෝලයන්ට කිව්වා ඔබ මහා නියෝගය ඉටු කරන්න එළියට බහින්න ඉස්සර වෙලා මේ යෙරුසලමේ නතර වෙන්න යන්න එපා මොන අවස්ථාව වෙනකන්ද ඉහලින් ඔයාට බලය ලැබෙන්න යනවා දැන් මේ අත්දැකීම දැන් අපි සභාවකට එනකොට අපි එහා පැත්තේ ඉන්නගෙන මේ ශුද්ධාත්මෙන් පූර්ණ වෙලා අන්‍ය භාෂාව කතා කර ඉදී අපි යෝග දකිනවා එතකොට අපිටත් හිතනවා දැන් මේ ශුද්ධාත්මයන් වහන්සේ දැන් රෝග සුව කරනවා යක්කු දුරු කරනවා අනාවැකි පවසනවා අන්‍ය භාෂාව කතා කරනවා මේ දීමනා ඔපරේට් වෙන එක අපි දකිද්දී අපිට ආශාවක් ඇති වෙනවා ස්වාමීනි මාවත් ආලේප කරන්න ස්වාමීනි මාවත් ආලේප කරන්න මටත් මේ බලය දෙන්න මාවත් බලයෙන් පූර්ණ කරන්න ස්වාමීනි කියලා අපිට ලොකු ආසාවක් ඇති වෙනවා මං අහන්නේ පළවෙනි ගෝල කණ්ඩායම. ඔවුන් අන්‍ය භාෂාවක් අහලා තිබුණේ නැහැ. ඔවුන් දෙවියන් වහන්සේ යේසුස් වහන්සේගේ ක්‍රියාවල් දැක්කා. ඔවුන් මේ සේවයට යනකොට යක්කු දුර වෙනවා දැක්කා. ඔවුන්ට හොල්ම මෙහෙම මොකද සමහරට ඇහුවක් දන්න මේ යකා මෙහෙනවා. ඇයි දුවන්නේ කියලා. හරිද? ඉතින් උන් කෑ ගහනද ඕගොල්ලෝ ගාව යේසුස් වහන්සේගේ බලය තියෙනවා අපිට ඉන්න බැරියෝ කියලා. එතකොට ඒ අර බාහිරව වෙන ක්‍රියාවක් අත්දැක්ක මිස ශුද්ධාත්මයන් වහන්සේ තමන්ගේ ඇතුළට ඇවිල්ලා ඒ ශුද්ධාත්ම ප්‍රීතිය ආලේපය බලය දේව අභිමුඛය දෙවනස්ගේ හඬ මේ ඔක්කොම ඇතුලෙන් උන් අහලා තිබුණේ නැහැ. උන් විඳලා තිබුණේ නැහැ. රයිට් හරියට මෙහෙම කිව්වොත් එහෙම දැන් ඔය සමහර මේ කේටරින් වල වැඩ කරන මල්ලිලා මොකද කරන්නේ මේ ෆන්ක්ෂන් එක පටන් ගත් වෙලාවෙ ඉඳලා ඉස්සලම සොෆ්ට් ඩ්‍රින්ක් එක ගෙනියනවා. ටින් ටින් ගාලා මේ සුඩර තියන් යනවා. ඊට පස්සේ මේ කෑම නේද බෙදාගෙන හොටෙල් වල නේද වේටර්ස්ලා සමට කන්නේ 4ට විතර. ඉතින් අර ඔක්කොම කනකම් බලන් ඉන කෑම ගෙනියනවා හැබැයි භුක්ති විඳින්නේ නැහැ. අන්න ඒ වගේ සිස්ටම් එකක් තමයි ආධිපත්‍යය තුල තිබුණේ. හැබැයි ශුද්ධාත්මයන් වහන්සේගේ ආලේපේ ගෝලය වෙතට ඇතුළු වුණාට පස්සේ ඔවුන්ට තිබුණ ආලේපේ භුක්ති විඳීමක්. ආමෙන්. අන්න ඒ නිසා
ශුද්ධාත්මයන් වහන්සේගේ ආලේපේ ලැබූ මනුෂ්‍යයා තමයි දන්නේ ශුද්ධාත්මයන් වහන්සේ තුල තිබෙන ප්‍රීතිය, සමාදානය, සඵලත්වය, සම්බන්ධකම, දෙවියන් වහන්සේත් එක්ක ගැඹුරෙන් ගැඹුරට ගමන් කිරීම, දේව වචනය, ප්‍රඥාව දැනගන්න එලිදරව්ව එයා ලබන මනුෂ්‍යෙක්. ආමේන්. ඒ කියන්නේ භුක්ති විඳින කෙනෙක්. එහෙන් අරගෙන මෙහාට දෙන කෙනෙක් වශයෙන් තමයි ගෝලයෝ හිටියේ. දෙවියන් වහන්සේගේ යේසුස් වහන්සේගේ ආධිපත්‍ය අරගෙන යක්කු දුරු කළා. මෙහෙම ගත්තා, මෙහෙම දුන්නා. හැබැයි යේසුස් වහන්සේ ස්වර්ගාරෝහණය වෙන්න යනකොට උන්වහන්සේ බැලුවා ඒක හරියන්නේ නැහැ. ඔබ තුල ශුද්ධාත්මයන් වහන්සේගේ උපස්ථානය අවශ්‍යයි. එවිට තමයි ඔබට දේව මෙහෙවර කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ක්‍රියාපදයේ පළවෙනි පරිච්ඡේදයේ 8 වෙනි වගන්තිය බලද්දී අපි කියනවා ශුද්ධාත්මයන් වහන්සේ නුඹලා කෙරේ පැමිණි කල නුඹලා බලය ලබනවා. එවිට නුඹලා යෙරුසලමේ, යුදේ, සමාරියේ, පොළොවේ සීමාව දක්වා මාගේ සාක්ෂිකාරය වෙනවා. ඉතින් ඒ නිසා දෙවියන් වහන්සේට අවශ්‍ය වුණා නව ගිවිසුමේ සේවය සඳහා ශුද්ධාත්මයන් වහන්සේගේ ආලේපයේ බලය මෙදහත්කාරකම. දැන් ඔබ මොනවද මේ අහගෙන ඉඳි හිතන්නේ? ඇයි ඉතින් අපිට මොකටද උවා? ඔබට අවශ්‍යයි ශුද්ධාත්මයන් වහන්සේගේ බලය. ආමේන්. ඒ නිසා අපි දකිනවා මේ ඊට පස්සේ දැන් මේ පෙන්තකොස්ස දවසේ ඔබ මේක දැන් අපි කියවන්නේ ඔබ නිවෙස් වලින් කියව ගන්න ඔබ ලියා ගන්න එක සටහන් ගන්න අයට ක්‍රියාපතේ දෙවෙනි පරිච්ඡේදයේ 1 සිට 16 වෙනි වචනේ විතර දක්වා ඔබ ටිකක් කියව ගන්නකො. දැන් නෙමෙයි පස්සේ කියව ගන්න. ක්‍රියාපතේ දෙවෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තිය තමයි මේ ශුද්ධාත්මයන් වහන්සේගේ වැගිරවීම ගැන බයිබලයේ අපට කතා කරන්නේ. ඒ නිසා අර ඉහලින් බලය දෙන්නතුරු ඔබ නුවර නැවතිලා ඉන්න කියලා යේසුස් වහන්සේ කියලා යේසුස් වහන්සේ ස්වර්ගයට ගියා. ඉතින් දැන් කවුරුත් නැහැ පොළවේ. පියාණන් වහන්සේ ස්වර්ගේ, යේසුස් වහන්සේ ස්වර්ගේ, ශුද්ධාත්මයන් වහන්සේ ස්වර්ගේ. දැන් මේ උන්වහන්සේගේ ගෝල කණ්ඩායම ඒවකට හිටිය 120ක්. ඒගොල්ලෝ එක උඩුමහලක රැස් වෙලා ප්‍රශංසා කරගෙන හිටිය. එළියට බැස්සේ නැහැ. මහා නියෝගය දුන්නා මේක ඔයා ගිහිල්ලා කරන්න. හැබැයි ගියේ නැහැ. ඇයි? උන්වහන්සේට කී කරුණා අර ඉහලින් බලය එන කතන්දරයක් කිව්වනේ. අන්න ඒක කවදා දෙන්නේ කියලා ඒගොල්ලෝ බලාගෙන හිටියා. දැන් බලන්න මේ දෙවියන් වහන්සේගේ මෙහෙවර කරන්න යන විට මේ දෙවියන් වහන්සේගේ හඬට කී කරු වෙන එක කොච්චර වැදගත්ද කියලා. ආමේන්. කවුරුත් ගියේ නැහැ සේවය කරන්න. ඇයි? යේසුස් වහන්සේ කිව්වා ඉහලින් බලය එනකන් ඉන්න. යන්න එපා. එතක. ශුද්ධාත්මයන් වහන්සේ පැමිණි කල නුඹලා බලය ලබනවා. දැන් මේ උන්වහන්සේ ස්වර්ගාරෝහණය වෙනකොට මේ කතාව ඒ ගෝලයන්ට කීවා. යන්න එපා කවුරුත්. ඉන්න යෙරුසලමේ නැවතිලා ඉන්න. කොහරි ඕගොල්ලෝ නතර වෙලා ඉන්න. ඒගොල්ලෝ තෝරගත්තා අර උන්වහන්සේ අවසාන රාත්‍රී භෝජනය මේ ගෝලයන් සමග බෙදාගත්තා ඔය උඩුමහල. ඒ උඩුමහලම තමයි. ඒගොල්ලෝ නිතරම රැස්වීම යේසුස් වහන්සේත් එක්ක පවත්වපු උඩුමහලක්. ඉතින් ඒගොල්ලෝ ඒක තෝරගත්තා. ආ එහෙනම් අපි එතෙන්ටලා යාඥා කරන් ඉමු කියලා. ඉතින් ඒගොල්ලෝ එතෙන්ටලා යාඥා කරගෙන හිටියා. ඉතින් දවසක් ගියා, දෙකක් ගියා, තුනක් ගියා. ඉතින් ඒගොල්ලෝ යාඥා කරන් පාඩුවේ ඉන්නවා. ඒ උන්වහන්සේ කියලා ගියානේ. ඉහලින් බලය එනකන් ඔයා යන්න එපා. ඔයා වැඩ කරන්න එපා. ඔයා මහනියෝග ඉෂ්ට කරන්න දුවන්න එපා, දඟලන්න එපා. ඔයාට ඒ බලය එනකන් ඉන්න. ඉතින් කාලය ගියා. දින 10ක් යනකොට 10 වෙනි දවස උදා වුණා. ඒක පෙන්තකොස්ස මංගල්‍ය ඒ යෙරුසලමේ පවත්වපු දවස. පෙන්තකොස්ස මංගල්‍යයේ කල්ැතු ඉඳලා තිබ්බ එකක්. යුදවරුන්ගේ මංගල්‍ය වලින් එකක්. අලුත් සහල් අරගෙන දින 47කට පස්සේ එළඹෙන දවස ඒ 50 වෙනි දවස පෙන්ටා කියන්නේ 50. ඉතින් පෙන්තකොස්ස මංගල්‍යය කියන්නේ 50 වෙනි දවසේ පවත්වන මංගල්‍යය. අස්සනු නිරාගෙන 50 වෙනි දවසේ සති 7කට පසුව පවත්වන මංගල්‍යය. ඉතින් ඒ පෙන්තකොස්ස මංගල්‍යයට යෙරුසලමට සෙනග ගොඩක් ඇවිල්ලා මේ මංගල්‍යය සමරමින් හිටියා. අන්න එදා තමයි අර 10 වෙනි දවස එදා ශුද්ධාත්මයන් වහන්සේ වුන් වෙතට වගුරුණු ලැබුවා. ඊට පස්සේ තමයි වැඩේ පටන් ගත්තේ. ඉතින් එතන අපි දකිනවා පේදුරුතුමා ආලේපේ ලබලා ඔහු අන්‍ය භාෂාව කතා කරලා නේද? එතන උන් අන්‍ය භාෂාව කතා කරන විට විවිධ රටවලින් ආපු මිනිස්සු එතනින් ගමන් කරද්දී ඒ රටවල භාෂාවල වලින් මොවුන් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා ඇහිලා ඒගොල්ලෝ වට වෙලා මොකද්ද වෙන්නේ කියලා බලලා අන්න ඒ සෙනග රැස් වුණාම පේදුරුතුමා දේශනා කරන්න පටන් අරගත්තා. මේ තමයි දෙවියන් වහන්සේගේ පොරොන්දුවේ ආත්මය, ශුද්ධාත්මය අප වෙතට වෙලා තියෙනවා කියලා යේසුස් වහන්සේ ගැලවුම් කරු බවට උදේශනා කරමින් තමයි මුල් කිතුණු සභාව ආරම්භ වුණේ. ආමේන්. ඉතින් ඔබට පැහැදිලිද? ශුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන තමයි එදා පළවෙනි සභාවත් ආරම්භ වුණේ දෙවියන් වහන්සේගේ සැලැස්ම ලෙසයි. ආමේන්. එදා ඒ කැඳවපු 12 දෙනා පේදුරුගේ නායකත්වය ගෝලිය 12 දෙනා මේ ඒ වෙලාව හිටියේ 11 දෙනයි මම හිතන්නේ එක්කෙනෙක් යුදස් මේ මැරිලා හිටියා. ඉතින් මේ අයගේ කැඳවීම ස්වර්ගයෙන් නියම කරපු කැඳවීමක්.
ආමේන්. ඉතින් වංචාව බොරුව එක්ක හිටපු යූදාස් යේසුස් වහන්සේ පාවල දුන්න කෙනා ඔහුට අන්තිම දිවිනසා ගන්න වුණා. ඔහුට බැරි වුණා මේ ශුද්ධාත්ම අත්දැකීම ලබන්න. ඉතින් හරි කනගාටුයි. ඔහු අවුරුදු 3මාරක් යේසුස් වහන්සේත් එක්ක හිටපු කෙනෙක් අන්තිමට යේසුස් වහන්සේ පාවල දීලා ඒ මිනිහයාගේ කතන්දරේ අවසන් වුණා. හැබැයි උන්වහන්සේට කීකරුණ මිනිසයන් වෙතට දෙවියන් වහන්සේගේ ආලේපේ වගුරවලා ඔවුන්ව පාවිච්චි කරන්න පටන් අර ගන්නවා. ඉතින් අපි දකිනවා ඊට පස්සේ සභාව වර්ධනය වෙනවා. ශුද්ධාත්මයන් වහන්සේගේ මෙහෙ කිරීම සභාව තුල බලවත් වෙන්නට ගියා. ඉතින් පේදුරුලට කරන්න දෙයක් තිබුණෙත් නෑ බලද්දි. අන්තිමට කීවා අපි යාඥා කරගෙන විතරක් ඉන්නම් කියලා. ඇයි දන්නවද? ශුද්ධාත්මයන් වහන්සේ සේවය කරන්න ගත්තා. පේදුරු පාරේ යනකොට හෙවණැල්ල වැටුණා මිනිස්සුන්ගේ ශරීරයට. එතන ලෙඩ්ඩු හිටියා. ඒගොල්ලෝ සුව වුණා. වව්. පේදුරු කියලා ලෙඩ්ඩුට යාඥා කරන්න ගියේ නෑ. පේදුරු පාරේ යනකොට හෙවණැල්ල වැටුණා නේද? ඒ හෙවණැල්ල වැටෙන මිනිස්සු සුව වෙන්න ගත්තා. ඒත් කවුද මේ සේවය කරන්නේ? ශුද්ධාත්මයන් වහන්සේ. ඔබ යක්ෂයෙක් දුරු කරනකොට ඔබ යාඥා කරනකොට අන්ධකාර ආත්මයක් දුරු වෙනකොට නිකන් ඔබට වාව් කොහමද මගේ වැඩ කොහමද? මම තමයි මේ යකා දුරු කරේ. මම තමයි අර රෝගියා සුවපත් කළේ. ඔබ එහෙම කියනවා නම් දෙවියන් වහන්සේ කියයි ඔයාම කරගන්න මම පැත්තකට ලින්නම් කියලා. හරිද? මේ සේවය කරන්නේ කවුද? ඒ තමයි ශුද්ධාත්මයන් වහන්සේ. දැන් අපිට කවුරු හරි බාධා කරනවා නම් සේවය කරන්න. එතකොට ඒ බාධා කරන්නේත් කාටද? ශුද්ධාත්මයන් වහන්සේට. දැන් අපි දන්නවා දැන් මේව පේදුරුලා සේවය කරගෙන යනකොට මේක ව්‍යාප්ත වෙලා ඒගොල්ලෝ ප්‍රශ්නත් ඇති වුණා. ඒ වෙලාවේ අර සාවුල් කියලා අර සාවුල් නෙමෙයි අලුත් වෙන සාවුල් කෙනෙක් නේද? මේ සාවුල් කියලා මිනිහෙක් කෙලිම මේ කිතුණුවන්ට විරුද්ධව ඔව් මරන්න පටන් අරගත්තා. ඒ වෙලාවේ මේ සාවුල් දමස්කයට ගමන් කරද්දී ක්‍රිස්තියානිකාරයෝ මරන්න ඒක ආලෝකයක් ඔහු වෙතට ප්‍රකාශ වුණා. ඔහු ඇද්දගෙන වැටුණා. ඊට පස්සේ ඒ ආලෝකයෙන් හඬක් ඇවුණා මේ මිනිහයාට. එයාට කිව්වේ මොකද්ද? සාවුල් නුඹ මට පීඩා කරන්නේ මොකක් නිසාද? සාවුල් ඇව කවුද ඔබ වහන්සේ? මම තමයි උඹ පීඩා කරන යේසුස් කියලා කිව්වා. එතන සාවුල් පීඩා කළේ කිතුණුවන්ට, කිතුණු නායකයන්ට. හැබැයි යේසුස් වහන්සේ කිව්වා ඔය පීඩා කරන්නේ මටයි මගේ සේවයටයි. ඒ නිසා දෙවියන් වහන්සේගේ මෙහෙවරට ආදරය කරන්නට ඕන ශුද්ධාත්මයන් වහන්සේ ඉන්න මනුෂ්‍යයන්. රයිට්? එතකොට ඒකට පීඩා කරනවා නම් ඒ පීඩාව යේසුස් වහන්සේට කරන පීඩාවක් හා සමානයි. සාවුල් නුඹ මට පීඩා කරන්නේ ඇයි කියලා යේසුස් වහන්සේ සාවුල්ගෙන් ඇහුවා. ඉතින් සාවුල් ගිහලා ස්වර්ගයට ගිහලා යේසුස් වහන්සේට ගල් ගැහුවේ නෑනේ. නේද? සාවුල් කරේ ක්‍රිස්තියානිකාරයන්ට පීඩා කරන එක. ඉතින් උන්වහන්සේ කිව්වා මේ පීඩා කරන්නේ මටයි. ඒ නිසා කිතුණුවන්ට පීඩා කරනවා කියන්නේ ඒ යේසුස් වහන්සේට කරන පීඩාවක්. එතකොට ශුද්ධාත්මයන් වහන්සේ මෙහෙවරේ යොදවන මිනිසයන්ට අපහසුතාවයට පත් කරනවා කියන්නේ ඒ ශුද්ධාත්මයන් වහන්සේගේ මෙහෙවර අපහසුතාවයට පත් කරනවා හා සමානයි. ඔබ ඒක තේරුම් අරගන්නට ඕනේ. ඉතින් අපි දකිනවා ශුද්ධාත්මයන් වහන්සේ සේවය කරන්න පටන් අරගත්තා. බලවත් දේවල් වුණා. අපි ක්‍රියාපොතේ 6:1 බලමු. තව පොඩි කොටසක් බලලා අපි අවසන් කරන්නට යනවා. ක්‍රියා 6:1 බලමු. අපි දකිනවා ශුද්ධාත්මයන් වහන්සේගේ සේවය සභාව තුල බලවත් වෙන්න පටන් අරගත්තා. ඒ දවස්වලදී ගෝලයන්ගේ ගණන වැඩි වෙන කල දවස්පතා කරන උපස්ථානයේදී අන්න අපි දකිනවා දැන් ගෝලයන්ගේ ගණන මොකද වුනේ? වැඩි වෙන්න පටන් අරගත්තා. ඊට පස්සේ අපි බලමු 3 වෙනි වගන්තිය 6:3. එහෙයින් සහෝදරයනි මේ වැඩට අප විසින් පත් කරන පිණිස යහපත්යයි ප්‍රසිද්ධ වූ ආත්මයෙන්ද ප්‍රඥාවෙන්ද පූර්ණ වූ මනුෂ්‍යයන් 7 දෙනෙකු නුඹලා අතරින් සොයාගන්න. දැන් මෙතන ක්‍රියා 6:3 කියනවා දැන් පේදුරුලා මේ සේවය කරන් යනකොට මේගොල්ලන්ට ඒ සමහර දේවල් කරන්න බැරි වුණා. මොකද ඔවුන් කාර්යබහුල වුණා. ඒතර ඒගොල්ලෝම කතා කරලා සාකච්ඡා කරලා කිව්වා අපි උපස්ථායකයන් අපේ සේවයට හවුල් වෙන්න මිනිස්සු ටිකක් අපි තෝරගමු. කණ්ඩායමක් අපි තෝරගමු කියලා. ඒතර ඒ තෝරගන්න කණ්ඩායමට සුදුසුකම් තියෙන්න ඕනේ. නිකන් ඔය කවුරු හරි තෝරගෙන හරියන්නේ නැහැ. රයිට්? ඒගොල්ලන්ගේ අර දේවල් මේ දේවල් ඒ දේවල් බලලා හරියන්නේ නැහැ. ඒකේ ප්‍රධානම ඒගොල්ලෝ බලපු දෙයක් තියෙනවා මේ තෝරගද්දි. ඒ 3 වෙනි වගන්තිය කියන්න 6:3. එහෙයින් සහෝදරයනි මේ වැඩට අප විසින් පත් කරන පිණිස යහපත්යයි ප්‍රසිද්ධ වූ යහපත්යයි ප්‍රසිද්ධ අංක 1 එයා මේ යහපත් කියලා මේ හැමෝම අතර තියෙන්නට ඕනේ. එයා හොඳ කෙනෙක් කියන දේ. රයිට්? ඊගාවට ආත්මයෙන්ද ප්‍රඥාවෙන්ද පූර්ණ වූ. එතකොට මෙතනත් ඔවුන් සේවය සඳහා සුදුසන් හැටියට තෝරගත්තේ
එයා යහපත් කෙනෙක් වෙන්න ඕනේ. ඒක අර කේලම් මේ කේලම් එයාගේ දේවල් මෙයාගේ දේවල් එයාට මෙයාට දොඩවගෙන යන කෙනෙක් වෙන්න බෑ. යහපත් වෙන්නට ඕනේ. දිය යටින් ගින්දර ගෙනියන කෙනෙක් වෙන්න බෑ. යහපත් කෙනෙක් වෙන්නට ඕනේ. දෙවෙනි එක එයා ආත්මයෙන් පූර්ණ වෙන්නට ඕනේ. එයා ප්‍රඥාවෙන් පූර්ණ වෙන්නට ඕනේ. ඉතින් මෙතනත් අපි දකිනවා අර දෙවියන් වහන්සේගේ සැලසුමම නායකයන් තුල ක්‍රියාත්මක වෙනවා. මොකද්ද? ඕන් විශේෂ කොට බැලුවා මේ ශුද්ධාත්මයන් වහන්සේ ලබලා තියෙනවද කියන එක. ශුද්ධාත්මයන් වහන්සේගේ දීමනාව ලබලා අන්‍ය භාෂාව කතා කරලා ආත්මෙන් පිරි ඉන්න මිනිස්සෙක්ද? අන්න ඒ සුදුසුකම තමයි ඕන් බැලුවේ දෙවියන් වහන්සේගේ වැඩ සඳහා මූලික සුදුසුකමක් හැටියට. ආමෙන්. හලෙලූයා. එතකොට අපි දකිනවා ශුද්ධාත්මයන් වහන්සේගේ මේ ආලේපය අන්‍ය භාෂාව නැති අය දෙවියන් වහන්සේගේ වැඩ සඳහා සුදුසු නැහැ කියන කාරණාව මේක අනිත් පැත්ත බලන විට. ඉතින් මම ඔබට මේ ඉදි දැනුවත් කරන්න කැමතියි දැන් මේ වෙලාවේ මේ පණිවිඩය අහගෙන ඉන්න ඔබ යමෙක් ඔබ ශුද්ධාත්මයන් වහන්සේගේ ආලේපයේ අභිෂේකය ලැබලා නැත්නම් ඔබ ඒක දෙවියන් වහන්සේගෙන් ඉල්ල ගන්න ඕනේ. දැන් මේ කාලේ අපි ශුද්ධාත්ම රැස්වීම පවත්වනවා තියක් කිසිම රැස්වීමක් නැහනේ. අපි ඉදිරියේ සභාව ආරම්භ කළාම අපි මේ වගේ දේවල් පවත්වන්නට යනවා. නමුත් ඔබ මේ ගැන උනන්දුවක්කින් ඉන්නට ඕනේ. ඔබ ශුද්ධාත්මය ලැබලා නැත්නම් ඔබ අන්‍ය භාෂාව කතා කරන්නේ නැත්නම් ඔබට අනිවාර්යෙන් අවශ්‍යයි මේ දේ. මොකද නැත්නම් දෙවියන් වහන්සේගේ මාර්ගයේ ඔබට පැකිලීම් වැඩි, බාධා වැඩි. මොකද ඔබේ මාංශය ඔබ හසුරවන්න පටන් අර ගන්නවා. දැන් ශුද්ධාත්මයන් වහන්සේ ඔබ හසුරවනකොට ආත්මයන් වහන්සේ ඔබට උපස්ථාන කරනවා දේව මාර්ගය අඳුන ගන්න, දේව හඬ අහන්න, දේව වචනේ කියවලා තේරුම් ගන්න ශුද්ධාත්මයන් වහන්සේ උදව් කරනවා. මොකද මේ ආත්මයන් වහන්සේ නැතුව මේ බයිබලේ වැඩක් නැහැ. මේ බයිබලේ නවකතා පොතක් විතරයි කාට හරි. හැබැයි ශුද්ධාත්මයන් වහන්සේගේ බලයෙන් පිරලා මේක කියවනකොට එලිදරව් පැමිණෙනවා. රයිට්? ඒ නිසා දෙවියන් වහන්සේගේ මාර්ගයේ ප්‍රධාන දෙයක් තමයි ශුද්ධාත්මයන් වහන්සේ. ඉතින් අපි මෙතන දකිනවා මේ ආලේපයේ බලය ප්‍රධාන වුණා යමෙක් සේවයට පත් කරන විට. ඉතින් නවගිවිසුම තුලදී හැම ගෝලයක්ම ශුද්ධාත්මයන් වහන්සේගේ පිරි ජීවිතයක්. ඒ වගේම ශුද්ධාත්මයන් වහන්සේ තුල ඉන්න ජීවිතයක් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙනවා. අපි තව වගන්ති කීපයක් කියවලා අවසන් කරමු. රෝම පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි වගන්තිය අපි බලන විට, රෝම 8:9 බලන විට ආත්මයන් වහන්සේ තුල ජීවත් වීමක් අලුත් ගිවිසුමේදී දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවා. රෝම 8:9. නමුත් නුඹලා තුල දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ වාසය කරන සේක් නම් නුඹලා මාංශෙහි නොව ආත්මෙහි සිටින්නෝය. දැන් ලස්සන වගන්තියක් කියනවා. ඔබ තුල ශුද්ධාත්මයන් වහන්සේ වාසය කරනවා නම් ඔබ මානසික තත්වයක නෙවෙයි ආත්මික මානසික තත්වයක ඔබ ජීවත් වෙන්න යනවලු. ආමෙන්. දැන් මේ අත්දැකීම ඔබ ලබලා නැතුව මේක තේරුම් ගන්න අමාරුයි. එහෙම කොහොමද මේ ශුද්ධාත්මයන් වහන්සේ මොනද දෙවියන් වහන්සේව අදහන්න කියලා කාට හරි තර්ක ගේන්න පුළුවන්. ඉතින් ඒක ඔබේ මානසික තර්කයක් මිස බයිබලය කියන දෙයක් නෙමෙයි. බයිබලය අපිට කතා කරලා කියන්නේ ඔබට ආත්මයන් වහන්සේ තුල ජීවිතයක් අවශ්‍යයි. රයිට්? එහෙනම් ඔබ තුල ආත්මයන් වහන්සේ වාසය කරන්නට ඕනේ. දැන් මම මේ දේ කියන්නේ ඔබ උනන්දු කරවන්න ශුද්ධාත්මයන් වහන්සේගේ ආලේපය ලබලා නැති අය ඒක ලබා ගන්න. දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න, ස්වාමිනී මාව අභිෂේක කරන්න, මාව ආලේප කරන්න, ඔබගේ ආත්මයෙන් බලයෙන් මාව පුරවන්න ස්වාමිනී කියලා පිපාසයක් ඇති කරගන්න. පිපාසයක් තියෙනවා නම් පිපාස ඇත්තට ජීවන දිය දෙනවා කියලායි දේව වචනේ කියන්නේ. ඒ නිසා පිපාසයක් මම ගැලවීම ලැබූ ඒ මුල් යුගයේ මම ඉල්ලුවා ඔබ වහන්සේ දෙවියන් වහන්සේ නම් ස්වාමිනී මට ඒක පෙන්눔 කරන්න. මාවත් ඒ බලය දෙන්න මට දතකින්න ඕන එක. මටත් ඒ ආලේපය ඕන කියලා මම අර පිපාසිකෙන් යාඥා කළා. මම ඉල්ලුවා දෙවි කෙනෙක් ඉන්නවනම් මටත් ප්‍රකාශ වෙන්න ඕනේ. මට ඔබ වහන්සේගේ බලය අත්දකින්න ඕනේ කියලා මම යාඥා කරගෙන හිටියා. ඉතින් මම බෞද්ධිස්ම වෙන්නත් ඉස්සර වෙලා මම ශුද්ධාත්මයන් වහන්සේගේ ආලේපය ලබා ගත්තා. ඒ පිපාසයක් තිබුණා. ඒ ආලේපය තමයි එතන ඉඳලා ජීවිතේ පරිවර්තනය කරන්න පටන් අරගත්තේ. ආමෙන්. හලෙලූයා. අර දානියෙල් තුල තිබෙන උතුම් ආත්මය ඔහුව උසස් කළා. ඒ වගේ දන්නවද ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල වාසය කරන විට ඔබ හැම අතකින් උසස් වෙන්නට යනවා. රයිට්? ඔබගේ චරිතය එතකොට ඔබේ හැදියාව, ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවය, ඒ වගේම ඔබ කරන දේවල්, ඔබට මිල මුදල් මේ හැම දෙයකින්ම ඔබ උසස් වෙන්නට යනවා.
ද මිනිසු මේ ශුද්ධාත්මයන් වහන්සේ ලබා ගන්නේ මේ සල්ලි හම්බ කරන්නේ මේකත් මතක තියාගන්න. සල්ලි හම්බ කරන්න ඕන නම් කුඩු විකුණන්න පුළුවන් මිනිසුන්ට. මම කියන්නේ මිනිසු කරන්නේ නේද? සල්ලි හොයාගෙන. ඒක නෙමෙයි. සල්ලි තියෙන එක නෙමෙයි ශුද්ධාත්මයන් වහන්සේගේ ආලේපය කියලා කියන්නේ. ශුද්ධාත්මයන් වහන්සේගේ ආලේපය කියන්නේ දෙවියන් වහන්සේගේ ස්වභාවයට අපේ ජීවිතය පරිවර්තනය වෙන එකයි. ආමෙන්. දෙවියන් වහන්සේගේ ක්‍රියාවල් අප තුලින් සිදුවෙන එකයි. දෙවියන් වහන්සේගේ ස්වර්ගික ජීවිතයට අපේ පොළවේ සූදානම් කරන එකයි. ඉතින් අන්න ඒ ආලේපය තුල ඉන්නවා නම් ඔබ ඒ ආකාර වර්ධනය වෙන්නට යනවා. ඒ වගේම රෝම 8:14 කියනවා ශුද්ධාත්මයන් වහන්සේ අපිව රැගෙන යන්නට අවශ්‍යයි. දැන් දෙවියන් වහන්සේගේ බලාපොරොත්තුවක් මේක. ශුද්ධාත්මයන් වහන්සේ තුල අපි ජීවත් වෙන එක. නව ගිවිසුමේ මිනිසයා. අපි ආමු රෝම 8:14. මක්නිසාද දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ විසින් ගෙන යනු ලබන යම් පමණ දෙනෙක් ඇද්ද එපමණ දෙනා දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය. ඊගාව කියන්නේ මක්නිසාද නුඹලා බය උපදවන දාසකමේ ආත්මය නැවත නොලබා පුත්‍රකමේ ආත්මය ලබා ගත්තහොය. එහෙනම් දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ විසින් ගෙන යනු ලබන යම් පමණ දෙනෙක් වේද එපමණ දෙනාලු දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ. ඔබට පැහැදිලිද? එහෙමනම් දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ අපිව රැගෙන යාමක් මෙහිදී බලාපොරොත්තු වෙනවා. ආමෙන්. එනිසා අපි විවෘත වෙන්නට ඕනේ. අපි කතා කරන්නට ඕනේ. නිතර අපේ යාඥාව තියෙන උන ස්වාමිනී ඔබ වහන්සේගේ ආත්මයන් වහන්සේ මට මඟ පෙන්වන්න. ඒතර ඔබේ ජීවිතෙන් ක්‍රියාත්මක වෙන්නේ, ඔබ කතා කරන්නේ, ඔබ හැසිරෙන්නේ, ඔබේ තීන්දුව తీරන අරගන්නේ ඔබ දෙවියන් වහන්සේට කැමති විදිහටයි. ඊට පස්සේ ඔබ කවදාවත් ඔබේ කැමැත්ත ලෙස ඔබ තීන්දුව తీරන අරගන්නට යන්නේ නැහැ. ඒ ආත්මයන් වහන්සේ ඔබ පාලනය කරන්න අරගත්තාම අන්නේ පාලනය තමයි ඔබ තුල ක්‍රියාත්මක වෙන්නේ. අන්නේ ආත්මයන් වහන්සේ මුළු සත්‍ය කරා ඔබට මඟ පෙන්වන්නට යනවා. දේවචනේ කියනවා ආත්මයන් වහන්සේ ආකල මුළු සත්‍ය කරා නුඹලට මඟ පෙන්වනවා කියලා. එතකොට ආත්මයන් වහන්සේගේ පාලනයෙන් ඔබ දෝලණය වෙනවා නම් ඔබට කිසි ගැටලුවක් නැතුව සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන්. එපමණක් නෙවෙයි ඔබ රාජධානියට යන්න යනවා. එනිසා ආත්මයන් වහන්සේ රැගෙන යන කෙනෙක් වෙන්න හැමෝම කියන්නේ ආත්මයන් වහන්සේ තුලින් මම ගමන් කළ යුතුයි. දැන් ඔබේ ජීවිතය ගන්න තීරණ රයිට් ඔබේ වචන මේ හැම දෙයක්ම ආත්මයන් වහන්සේගේ කැමැත්ත තුල දෝලණය විය යුතුයි. අද සමහර ශුද්ධාත්මයන් වහන්සේ ලැබූ මිනිස්සු තමන්ගේ කටින් කොච්චර බොරු කියනවද? පොඩ්ඩක් හිතලා බලන්න. මේක ප්‍රශ්නයක්ද? ශුද්ධාත්මයන් වහන්සේ ලැබුව මිනිස්සු. ඒතර ආත්මයන් වහන්සේට නෙවෙයි නීඩ දෙන්නේ. ආත්මයන් වහන්සේ ලැබුව මිනිස්සු මම කළා මේක නතර කරගන්න. හරිද? ඒ නිසා මොකද ආත්මයන් වහන්සේ ආවේ ඔයාව දෙවියන් වහන්සේගේ සැලැස්ම කරා ගෙනියන්න. නමුත් ඔයා කරන්නේ ආත්මයන් වහන්සේව කාමරේ දාලා ලොක් කරලා ඔයාට ඕන දේ කරන එක. ඉතින් ඒක දෙවියන් වහන්සේගේ සැලැස්ම නෙමෙයි. ඒ නිසා කවුරු හරි අහන්න පුළුවන් මේ අන්‍ය භාෂාව කතා කළාට ශුද්ධාත්මයන් වහන්සේ තිබුණාට මිනිස්සු කරන වැඩ දැක්කම අපෝ කියලා හිතනවා කියලා. ඔය ඇත්ත. ඇත්ත. හේතුව ඔවුන් ආත්මයන් වහන්සේ ආවා ඔවුන් තුල යහපත් වැඩක් කරන්න. හැබැයි ආත්මයන් වහන්සේ කාමරේ දාලා ලොක් කරලා ඔවුන් ඔවුන්ගේ වැඩක් කරන් යනවා. ඒක හරියන්නේ නැහැ. ආත්මයන් වහන්සේට ඉඩ දීමක් කළ යුතු වෙනවා. ආමෙන්. මරියතුමිය ආත්මයන් වහන්සේට ඉඩ දුන්නා. ඒ නිසා ශුද්ධාත්මයන් වහන්සේගේ කුසේ දරුවෙක් හැදුවා. ඉතින් ආත්මයන් වහන්සේට ඉඩ දෙන විදිහ තමයි ආත්මයන් වහන්සේ අපේ ආත්මික ජීවිතය ගොඩනගන්නට යන්නේ. ආමෙන්. නැතු සමහරකයා මේ අනේ පාස්ටර් ඔයා නිකන් ඉන්න මේ ශුද්ධාත්මයන් වහන්සේ ලබලා අන්‍ය භාෂාව කතා කරන මිනිස්සු කරන වැඩ අපි දැල්ලද වෙයි ඒ කියලා කියනවා. සමහරට ආත්මයන් වහන්සේ ලබා කර නැති අය. ඒක ටිකන් අර පොඩි විවේචනයකුත් එක්ක එහෙම කරනවා. ඔව් ඇත්ත ඒ කතාව. මොකද්ද කතාව? ශුද්ධාත්මයන් වහන්සේ ලබලා අන්‍ය භාෂාව කතා කරන මිනිස්සු කරන වැඩ අපි දන්නවා. රයිට්? මටත් දන්නවා. ඒකට හේතුව ආත්මයන් වහන්සේ වුන් තුලට පැමිණියා යහපත් වැඩක් කරන්න. නමුත් ඔවුන් ආත්මයන් වහන්සේට ඉඩ දෙන්නේ නැහැ. ඒකයි. ඉතින් ඒක දැකලා කවුරු හරි කියන්න බෑ අපිට ශුද්ධාත්මය එපයි කියලා. මොකද ශුද්ධාත්මයන් වහන්සේ අපිට අවශ්‍යයි. කී දෙනෙක් ආමෙන් කියන්නේ නැනවද? ආමෙන්. හලෙලූයා. ඉතින් ඒ නිසා ආත්මයන් වහන්සේ අපිව රැගෙන යනවා. ඒ වගේම තමයි ආත්මයන් වහන්සේ අපේ ජීවිතේ හැම දෙයකටම උදව් කරන්න යනවා. ආමෙන්.
දන්නවද බයිබලයේ කියනවා දැන් මම කී දෙනෙක් ඔබ කියන්න යනවද ඔබ මම මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් ඔබ උත්තර දෙන්න යනවද ඔබ කී දෙනෙක් යාඥා කරන්න දන්නවද දන්නේ කී දෙනෙක් යාඥා කරන්න දන්නවද ඔබ කියයි මේ ආයෝ දැන් ඔය සමහර වුණා අපිට කෝල් එකක් අරගෙන මේ පාස්ටර් කතා කරන්න පුළුවන්ද කියලා මං කියනවා ඉතින් දැන් සෑහෙන කල්නේ මට කතා කරන්න පුළුවන් වෙලා සමහරවිට අවුරුදු දෙකක් විතර එකමාර විතර ඉන්න කාලේ තාතා කීක හරි කියන්නේ නැති නේද මන් දන්න කාලේ ඉඳලා කතා කරනවා ඒ වගේ සමහරු කියයි අපි ක්‍රිස්තියානිකාරය වුණ කාලේ ඉඳලා අපි යාඥා කරන්න දන්නවයි කියලා ඔබ කතෝලිකයෙක් නම් කියයි අප්පෝ මං චූටි කාලේ යාඥා කරනවායි කියලා නමුත් බයිබලයේ කියනවා අපි යාඥා කරන්න දන්නේ නැහැ කියලා නේද දැන් සමහරු යාඥා කරන අල්ලපු ගෙදර මිනිහා මැරෙන්න කියලා හරිද එහෙමත් සමහරු යාඥා කරනවානේ ඉතින් මේ විවිධ විදිහේ යාඥා කරනවානේ මේක වෙන්න ඕනේ අරක වෙන්න ඕනේ කියලා එහෙම මේ කට්ටඬියෝ මතුරුනා වගේ මේ යාඥා කරාට දෙවියන් වහන්සේගේ රාජ්‍ය උත්තර දෙන්නේ නැහැ බයිබලයේ අපිට කියනවා අපි දන්නේ නැලු යාඥා කරන්න දන්නවද අපේ යාඥා කිරීමේ ඉඳලා ශුද්ධාත්මයන් වහන්සේ අපට උපස්ථාන කරනවා ආමේන් අපි බලමු රෝම 8:26 මොකද්ද කියන්නේ රෝම 8:26 එලෙසම ආත්මයන් වහන්සේත් අපගේ දුර්වලකම් වලදී උපකාර කරනසේක අන්න ආත්මයන් වහන්සේ අපි වෙතට පැමිණුනාම අපිට තියෙන විශේෂ දෙයක් මොකද්ද අපි මේ ලෝකේ අපි දේවල් කරන්න යන විට අපි දුර්වල වෙන අවස්ථාවන් තියෙනවා සමහරට ශාරීරික දුර්වලකම් අපිට එන්න පුළුවන් තවත් සමහර වෙලාවෙ අපිට එන ගැටලු ප්‍රශ්නත් එක්ක අපි මානසිකව වැටෙන්න පුළුවන් රයිට් අපිට විවිධ ආකාර දුර්වලකම් එනව නේද අන්නේ තැන්වල බයිබලයේ අපිට කියනවා ශුද්ධාත්මයන් වහන්සේ අපට උපස්ථාන කරනවා දැන් ඔය ශුද්ධාත්මයන් වහන්සේගේ ආලේපය අප තුළ තිබීමේ ප්‍රධාන වැදගත්කමක් මේක අපේ දුබලකම් වල දුර්වලකම් වල අපිට බෑ කියන තැන්වල මට බෑ ස්වාමිනී කියන තැන්වල ආත්මයන් වහන්සේ අපට දොරවල් විවෘත කරනවා ආත්මයන් වහන්සේ අපට උදව් කරනවා අන්නේ උපකාරය එනවා ශුද්ධාත්මයන් වහන්සේ අපි තුල ඉන්න විට ඊට පස්සේ කියනවා මක්නිසාද යුතු ලෙස යාඥා කරන්නට අපි නොදනිමුව ඊට පස්සේ කියනවා මෙතන අපි යාඥා කරන්නවත් දන්නේ හරියට යාඥා කරන්න දන්නවා හැබැයි දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෙස අපි යාඥා කරන්න දන්නේ දැන් ඔබේ යාඥා ඉලක්කගත විය යුතුයි දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෙස රයිට් දැන් ඔබේ මොකක් හරි ගැටලුවකදී ඔබ යාඥා කරද්දී ඔබේ යාඥාව ඉලක්කගත වෙන්න ඕන දෙවියන් වහන්සේගේ සැලැස්මට එහෙම නැත්නම් ඔබේ සිතේ තියෙන කැමැත්තට යාඥා කරාට ඒකට උත්තර ලැබෙන්නේ නැහැ එහෙම නැත්නම් ඒකෙන් වෙන්නේ ප්‍රශ්නයක් දෙවියන් වහන්සේගේ කැමැත්ත පොළවේ ඉෂ්ට වෙන එකටයි යාඥාව කියලා කියන්නේ. ඒතර ඔබේ ජීවිතේ කාරණා මත දෙවියන් වහන්සේගේ සැලැස්ම මොකද්ද? අන්න ඒක ඉෂ්ට වෙන්නට ඕනේ. දැන් යේසුස් වහන්සේගේ යාඥා ජීවිතේ අපි දකින ප්‍රධාන දෙයක් තමයි යේසුස් වහන්සේ යාඥා කළා පියාණනි මගේ කැමැත්ත නෙවෙයි ඔබේ කැමැත්ත ලෙස වේවා. එතකොට අපි සීල දෙනාගේ යාඥාවට ආදර්ශය යේසුස් වහන්සේ. යේසුස් වහන්සේ ඉලක්කගත වුණා පියාණන් වහන්සේගේ සැලැස්ම පොළවේ වෙන්න ඕන කියන දේ. දැන් ඔබ යාඥා කරන්න මොනවා ගැනද? ඔබ හිතන දේ පොළවේ වෙන්න ඕන කියලා. ඔබ හිතන දේ ඔබේ සේවය වෙන්න ඕන කියලා. ඔබ හිතන දේ ඔබේ පවුලේ වෙන්න ඕන කියලා. ඔබ හිතන දේ ඔබේ සභාවේ වෙන්න ඕන කියලා ඔබ යාඥා කරන්න. ඒක වැරදි. අපේ යාඥා ඉලක්කගත විය යුතුයි දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට වෙන්න. අපේ පුද්ගලික ජීවිතයේ පවුලේ මේ සභාවේ සේවයේ දෙවියන් වහන්සේගේ කැමැත්ත විය යුතු වෙනවා. අනේකයි පවුල්තුමා මෙතන කියන්නේ යුතු ලෙස යාඥා කරන්න අපි දන්නේ නැහැ. හරි විදියට යාඥා කරන්න අපි දන්නේ නැහැ. මම දන්නේ ඔබගේ යාඥා මොන වගේ ඉලක්කගත වෙලා තියෙනවද කියලා. හැබැයි බයිබලයේ කියන ආත්මයන් වහන්සේ අපට උදව් කරනවා යාඥා කරන්න. ආමෙන්. අපිට මඟ පෙන්වනවා අපි ඉලක්කගත වෙන්න ඕන කොහොමද? මේ යාඥා මොන වගේ විය යුතුද? ඒකලා ශුද්ධාත්මයන් වහන්සේ අපට උදව් කරනවා. එහෙනම් ඔබ දකිනවා මේ දැන් මම අවසානයේ එන්නට යනවා මේ සියලු කාරණාවලදී අපිට තේරෙනවා ආත්මයන් වහන්සේ නැතුව වත්මන් මේ ගමනක් කිතුණු ගමනක් අපිට නැහැ. ආත්මයන් වහන්සේගේ උපස්ථානය අපට තියෙන්නට අවශ්‍යයි. අපි අවසාන වශයෙන් බලමු. අන්න ඒ නිසා එපිස 4:30 අපිට කියනවා මේ ශුද්ධාත්මයන් වහන්සේ වාවතර ආවට පස්සේ ඒ ශුද්ධාත්මයන් වහන්සේට දුක් දෙන්න එපා කියලා. ආත්මයන් වහන්සේට දුක් දෙන්න එපා. මේක වෙනම පාඩමක්. මම පොඩ්ඩක් කියාගෙන යන්නම්. දැන් ඔයා තුළ ශුද්ධාත්මයන් වහන්සේ ආවට පස්සේ කොහොමද උන්වහන්සේට දුක් දෙනවා කියලා කියන්නේ? ඒ කියන්නේ උන්වහන්සේගේ අකමැත්ත ඔබේ ජීවිතෙන් කරන්න එපා.
උන්වහන්සේ අකමැති දේවල් ඔබ කරන්න යන්න එපා. ඒක උන්වහන්සේට දුක් දීමක්. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් අපි අරගත්තොත් එම දැන් ඔබ දෙවියන් වහන්සේගේ කැමැත්තට විරුද්ධ වෙනවා, ඔබ පව් කරනවා නැත්නම් අකීකරුකම් කරනවා, මානසික ක්‍රියාවල නිරත වෙනවා, ඔබ යාඥා කරන්නේ නැහැ, ඔබ නමස්කාර කරන්නේ නැති. ඒ වගේ දැන් අර ශුද්ධාත්මන් වහන්සේ ඔබ තුලින් උන්වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කරන්නනේ ඔබ මා තුළට ආවේ. ඒතර අපි ඒකට එකඟ වෙන්නේ නැහැ කියන්නේ ශුද්ධාත්මන් වහන්සේට දුක් දීමක්. ඒ කියන්නේ දැන් ඔබ ආරාධනා කරනවා කාට හරි ඔබේ ගෙදරට. අහන්නකො මේ උදාහරණේ. ඔබ කියනවා අනේ අපේ ගෙදර එන්න ඇවිල්ලා යන්න තේ එකක් බොන්න අනේ කරුණාකරලා එන්න කියලා. ඉතින් එයා අදාළ කෙනා එනවා ඔබේ ගෙදරට. ආවට පස්සේ ඔබ මොනවද කරන්නේ? එයාට වාඩි වෙන්න ඉඩ ඇරලා ඔබ ගිහිල්ලා ඉස්සරහ දොර වහනවා. ලොක් කරනවා. ඊට පස්සේ ඔබ ගේ ඇතුළට ගිහිල්ලා මොකද කරන්නේ? පොල්ලක් අරන් ඇවිල්ලා අර ආපු මිනිහට ගහනවා. හරිද? කොහොමද ඊයේද? එයා කියයි මං ඔයා කියපු නිසානේ මම ආවේ. එහි දැන් මට ගහන්නේ. මෙයා කොහොම හරි ජනේලයක් කඩාගෙන හරි පැනලා දුවනවා. ඊට පස්සේ ආයෙ දවසක ඔබ යාට කෝල් එකක් දීලා කියනවා මේ අපේ ගෙදර එනවා තේ එකක් බීන්න. ඒකේ මට ජීවිතේට ආයෙ ඔයගොල්ලෝ ගෙදර එන්නේ නැහැ. ඇයි ඒ? මට ගැහුවානේ ඔයා. එහෙම කියයි. ඒ වගේ ඔබ ශුද්ධාත්මයන් වහන්සේට ඔබ වෙතට ආරාධනා කරලා හරිද? ශුද්ධාත්මයන් වහන්සේට ඔබ දුක් දීලා ශුද්ධාත්මයන් වහන්සේ ඔබෙන් එළියට ගියොත් උන්වහන්සේ ආයෙ එන්නේ නැහැ. රයිට්? දීමනාව තියෙයි. ඔය අන්නේ භාෂාව එහෙම තියෙයි. ඉතින් ඒවා gift නේ. හැබැයි අර ආත්මයන් වහන්සේගේ ආලේපේ බලය ඊට පස්සේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් අන්නේ භාෂාව කතා කර ඉන්න පුළුවන්. රයිට්? ඔබට පැහැදිලිද? ඒ නිසා බයිබලයේ කියනවා ශුද්ධාත්මයන් වහන්සේට දුක් දෙන්න එපා. එයා ආවේවා තුල යහපත් වැඩක් කරන්න. ආමෙන්. රයිට්. ඒ නිසා 1 තෙසලෝනික 5:19 අපි අවසාන වශයෙන් බලමු. එතන කියනවා මොනවද කියන්නේ? ආත්මයන් වහන්සේ නොනිවන්න. ආත්මයන් වහන්සේව නිවා ගන්න එපා. ඒ කියන්නේ ආත්මයන් වහන්සේ ඔබ තුල දැන් නිවන්න එපා කියනවා නම් ඒ මොන වගේ දෙයක හරියට? ඈ දැන් නිවන්න එපා කියන්නේ මොනවද? දැල් වෙන දෙයක්. දැල් වෙන දෙයක්. එහෙම නේද? නිවන්න එපා කියන්නේ ඒකයි. දැල් වෙන නැත්නම් උණුසුම් දෙයක්. උණුසුම් ජලය ඔබ නිවාලා තමයි පානය කරන්නේ. ඒ වගේ නිවා ගන්න එපා කියනවා. ඒ කියන්නේ මේක දැල් වෙන දෙයක්, මේක උණුසුම් දෙයක්. ඒ තමයි ශුද්ධාත්මයන් වහන්සේගේ බලය. ඉතින් ඔබ විතර ආවට පස්සේ ඔබ ඇතුලේ ගින්නක්පත් වෙනවා වගේ. ඔබව දිරිමත් කරනවා, ජොලිත කරනවා, ආලේපෙන් පුරවනවා, බලයෙන් පුරවනවා, ඔබ යාඥා කරනවා, දෙවනසගේ සැලසුම් අනුව ඒ විට ප්‍රතිහාර වෙනවා. ඒ වගේ අර ආත්මයන් වහන්සේ ඔබ තුල ගින්නක් වගේ ක්‍රියාත්මක වෙන්න යනවා. ආමෙන්. හලෙලූයා. ඒක පෙන්තකොස්ත දවසේ ආත්මයන් වහන්සේ වඩින විට මිනිස්සු දැක්කේ ගින්දර එක එක්කෙනා විතර ඇතුල් වෙනවා. එතකොට අපි විතර දකිනවා ගින්නක් දැල් වෙනවා. ඉතින් ගින්න දැල් වෙන්න නම් ඒකට ද්‍රව්‍ය අවශ්‍යයි. එහෙම නෙමෙයිද? දැන් ඔබේ ගෙදර මොන හරි ගිනි ගොඩක් ගැවුවොත් මේකට ඒ අදාළ ද්‍රව්‍ය දානකම් ගිනි ගන්නවා. ද්‍රව්‍යයක් නැතුණා මේක නිවිලා යනවා. ඒ වගේ මේ ඔබ තුල තියෙන ආත්මයන් වහන්සේ නිවා ගන්න එපා. ඉතින් ආත්මයන් වහන්සේ නිවෙන්නේ කොහොමද? ඔබ නමස්කාර කරන එක නතර කරපුවාම, ඔබ යාඥා කරන එක නතර කරපුවාම, ඔබ දේව වචනේ මෙනෙහි කරන එක නතර කරපුවාම, ඔබ අන්‍ය භාෂාව කතා කරන එක නතර කරපුවාම. දන්නවද? ඒවා ඔබ නොකරන විට ආත්මයන් වහන්සේ ඉන්නවා හැබැයි නිවෙනවා. ඉතින් ඔබ නිතරම අන්‍ය භාෂාවෙන් යාඥා කරන්නට ඕනේ. ඔබ නිතරම නමස්කාර කරන්නට ඕනේ. ආත්මෙන් පූර්ණ වෙලා ඉන්නට ඕනේ. ඒ විට ඔබ ගින්නක් වගේ ඔබ තුලින් ආත්මයන් වහන්සේ ක්‍රියාත්මක වෙන්නට යනවා. ඉතින් අන්න ඒ ජීවිතය තමයි මේ වර්තමානයේ දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ. දැන් මම ප්‍රශ්නයක් අහනවා. ඔබ ඉන්නේ කොතනද? ඔබ ආත්මයන් වහන්සේට දුක් දෙනවද මේ කාලේ? ඔබ ආත්මයන් වහන්සේ නිවාගෙන ඉන්නවද මේ කාලේ? එහෙම නැත්නම් ඔබ ආත්මයන් වහන්සේ සතුටු කරමින් ඔබ ගින්නෙන් දැල් වෙන මිනිහෙක්ද මේ කාලේ? කොතනද ඉන්නේ? ඔබ අර ස්ථාන දෙකේ ඉන්නවා නම් ඔබ වහාම නැගිටලා එන්න. ඒ ශුද්ධාත්මයන් වහන්සේ සතුටු කරන ඒ ගින්නෙන් පූර්ණ වෙලා ඉන ජීවිතයකට දෙවියන් වහන්සේ එතෙන්ටයි අපිව කැඳවන්නේ. ආමේන්. ඉතින් මම ඔබට කතා කරන් ආවේ අතීතයේ ඉඳලා වර්තමානයේ දක්වා ශුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාව. ඉතින් ඒ නිසා ඔබ මා ඉදිරියට රැගෙන යන්නේ, ඔබ මාව ධෛර්යමත් කරන්නේ, ශක්තිමත් කරන්නේ වෙන කවුරුත් නෙවෙයි ආත්මයන් වහන්සේ. ඉතින් ඒ නිසා අපි දේව සේවය කරනවා නෙවෙයි, ආත්මයන් වහන්සේ අප තුල ඉඳලා ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ආත්මයන් වහන්සේ නැතුව අපිට කිතුණු ජීවිතයක් නම් නැහැ. ඒ හින්දා ඔබ කවුරු හරි ශුද්ධාත්මයන් වහන්සේගේ ආලේපේ බලය අභිෂේකයේ අන්‍ය භාෂාව ලබලා නැත්නම් මම ඔබ උනන්දු කරනවා කරුණා කරලා ඔබ ඒව ලබා ගන්න යාඥා කරන්න. ඔබ අනිත්‍යව පැත්තකට දාලා ඔබ කියන්න ස්වාමිනී ඔබේ ආලේපෙන් බලයෙන් මාව පූර්ණ කරන්න. නැත්නම් ඔබේ මුළු යාඥාවම රැඳිලා තියෙන මොනවද?
ඔයාගේ ඉල්ලීම් මත. මොනවාද? අනේ ස්වාමිනී ගෙදරට ඇඳක් ගන්න ඕනේ. ස්වාමිනී ගෙදරට ෆ්‍රිජ් එකක් ගන්න ඕනේ. ස්වාමිනී දරුවන්ගේ අධ්‍යාපනයට ආශිර්වාද කරන්න. ස්වාමිනී මහත්තයාගේ ජොබ් එක ආශිර්වාද කරන්න. නැත්නම් ස්වාමිනී මගේ නෝන ආශිර්වාද කරන්න. අර කරන්න, මේ කරන්න, ඒක කරන්න, ගෙයක් ගන්න, වාහනයක් ගන්න. අපි යාඥා ගොඩක් අයගේ යාඥා ජීවිතේ පිරලා තියෙන්නේ ද්‍රව්‍යාත්මක දේවල් වලට. ඔබේ යාඥාවක් නැද්ද? දෙවියන් වහන්සේව දැනගන්න, වචනය දැනගන්න, ආලේපේ ලබා ගන්නට, ශුද්ධාත්මයන් වහන්සේගේ බලය ලබන්නට ඔබේ යාඥාව ඉලක්කගත වෙලා නැත්නම් ඔබ වැටුණු මනසකයි ඉන්නේ, වැටුණු තැනකයි ඉන්නේ. ඒ නිසා ද්‍රව්‍යාත්මක දේවල් මේ ලෝකෙට විතරයි. ඒ නිසා සදාකාලික දේත් ඔබ අත්පත් කරගන්න. ඒ තමයි ශුද්ධාත්මයන් වහන්සේගේ බලය. ආමෙන්. ඒ නිසා ඔබ අද ඉඳලා යාඥා කරන්න පටන් අරගන්න. ඔබ යාඥා කළේ නැත්නම් මේ ගැන ශුද්ධාත්මයන් වහන්සේගේ ආලේපය වෙනුවෙන්. ඒක ලබලා නැති අය ඔබ නිවසේ යාඥා කරද්දි කියන්න ශුද්ධාත්මයන්නි මාව ආලේප කරන්න ඔබගේ බලයෙන්. මාව සන්නද්ධ කරන්න ඔබගේ බලයෙන්. දන්නවද ඔබ මේ ගින්නෙන් දැල් වෙලා ඉන්න විට ඔබ වටා තියෙන බාධාවල් කැඩෙන්නට යනවා. ඒ ගින්නක් ඔබ ඇතුලේ වාසය කරනවා. මට මතකයි රයින්හාඩ් බොන්කේ එතුමා දෙවනවස්සේ ගාවට යන්න ඉස්සර වෙලා අපිට සිංගප්පූරුවේ මුණ ගැහුණා. ඒක හොඳ අවස්ථාවක් වුණා ජීවිතේ. ඔබ දන්නවා අප්‍රිකාව සම්පූර්ණ පරිවර්තනය කරන්න දෙවනවස්සේ තෝරගත්ත මනුෂ්‍යයා රයින්හාඩ් බොන්කේ. ඉතින් ඔහුගේ දේශනාවක් අපි සජීවීව අහගෙන ඉන්න වෙලාවේ සිංගප්පූරුවේ ඔහු ප්‍රකාශ කරපු එක දෙයක් මට මතක් වෙනවා. එක කාන්තාවක් ආවලු. එයා කිතුණුවෙක් අවුරුදු 20 ගාණක් එයා දෙවනවස්සේ අදහනවා. ඉතින් මෝ හිටපු හෝටලයට ඇවිල්ලා ඉල්ලීමක් කරාලු. අනේ මං කොහොම හරි ඔබතුමා හම්බ වෙන්න ඕනේ කියලා. ඉතින් ඒ වෙලාවේ මෙයාගේ සංවිධායක මණ්ඩලේ ඉතින් අවස්ථාවක් දුන්නලු ඒ කාන්තාවට මෙතුමාව හම්බ වෙන්න. ඉතින් හම්බෙද්දී ඈ දුවගෙන ඇවිල්ලා කිව්වලු අයියෝ අනේ පාස්ටර් මට යාඥා කරන්න මම දෙවනවස අදහන කෙනෙක්. හැබැයි මට පිළිකාවක් ඇවිල්ලා තියෙනවා. මට හරි අමාරුයි මං ලොකු අපහසුතාවයක ඉන්නේ කියලා. ඉතින් රයින්හාඩ් බොන්ගේ එක දෙයක් කිව්වලු. මෙයා කිව්වා උණුසුම් භාජනයේට මැස්ස වහන්නේ නැහැ කියලා. මෙයා එහෙම කියලා මෙයා කියනවා මම යන්න ගියා කියලා. රයිට්? පුදුම කතාවක් මේක අපිට ටිකක් වෙලා ගියා ඔළුවට දාගන්න. හරි? උණුසුම් භාජනයේට මැස්ස වහන්නේ. ඇත්තනේ. ඔබේ ගෙදර ඔබ ව්‍යංජනයක් සූදානම් කරන විට රයිට්? ඒ වටේට ඇවිල්ලා මැස්සෝ ඉන්නවද? ඒ මොකක් හරි ලිපේ තියෙන නේද? භාජනයක නේද? ඒක උණුසුම් මේක දුන් දානවා. ඊට පස්සේ මැස්සෝ ඇවිල්ලා ඔය වටේට වාඩි වෙලා ඉන්නවද? නෑ. පලාතක ඉන්නේ නෑ. ඒ උණුසුම් භාජනය ඔබ මේස උඩ තියාන දුම් දාගෙන ඉන්න එකට මැස්ස වහනවද නැහැ. ටිකක් වෙලා යනකොට මේ භාජනයේ දුම නැති වෙලා අර ටිකක් මේ මද උණුසුම් වෙලා ඒක සම්පූර්ණ සිසිල් වෙනවා. ඊට පස්සේ තමයි මැස්සෝ ටික හතර වටේට වට වෙන්නේ. ඒක හරි ලස්සන කතාවක්. ඒ නිසා ඒක අදට අදාළ කතාවක්. ඔබ දෙවියන් වහන්සේගේ ආත්මයෙන් ඔබ දෙවියන් වහන්සේගේ ආලේපයෙන් මෙතන කියන විට ශුද්ධාත්මයන් වහන්සේ නොනිවල්ලා එන ශුද්ධාත්මයන් වහන්සේ තුලින් දැල්ලෙන කිතුණු ජීවිතයක් ගත කරනවා නම් දන්නවද මැස්ස වහන්නේ මැස්සට එන්න බෑ. යක්ෂයාට එතන ඉඩක් නැහැ. ඔබට බාධා කරන්නට ඉඩක් නැහැ. ඇයි? ඔබ ගින්නෙන් දැල්වෙන මිනිසෙක්. ආමෙන්. එනම් සමහර ගැටලු බාධා ඔබ ඉදිරියට එන්නේ දන්නවද ගින්න ඔබ තුල නැති නිසා. ඒ නිසා ගින්නෙන් ඔබ බලවත් වෙන විට ඒ ගින්න ඔබ තුල ක්‍රියාත්මක වන විට ඔබ බාධා අභිවාජය ගන්න මිනිසෙක් වෙන්නට යනවා. ආමෙන්. හලෙලූයා. ඒ නිසා ඔබ සමහර රෝග මොන හරි ගැටලුත් එක්ක ඔබ පොරබදිනවා නම් දන්නවද එකම දේ තමයි ඔබ තුල ගින්න බලවත් වෙන්නට ඕනේ. ඔබ තුල ගින්න වැඩි වෙන විට දන්නවද ඒ ආලෝකේ විහිදෙන්නට යනවා. ඒ නිසා එකම දේ මේ පොළව ජය ගන්න හොඳට මතක තියාගන්න ශුද්ධාත්මයන් වහන්සේ තුල බලවත් වෙන්න. ශුද්ධාත්මයන් වහන්සේ ගින්නත් එක්ක ඔබ බලවත් වෙන්න. ඒක තමයි ඔබ පොළවේ ජය ගන්න ස්ථානය. ඔබ ලෑස්තිද? මේ වැඩේ කරන්න. අපි නැගිටලා යාඥා කරමු.